අයිබෝන් ඔබෙක් වන්නේ ටෝක් 24 සජීවී වැඩසටහන සමගින් අද සිකුරාදා දවසේදී අපේ රටේ ජනතාවට අද සාමය පිළිබඳව යම්කිසි ගැටලුවක් මතුවලා තිබෙනවා. අපි දකිනවා, අපි දැක්කා පහුගිය කාලේ පුරාවටම අපේ රටේ ජනතාව තමන්ගේ හිතුමනාපයට හැසිරෙනවා. ආරක්ෂක අංශ එක මර්ධනය කරන්නට පටන් ගන්නවා. අවසානයේදී ජනතාව සහ ආරක්ෂක අංශ අතර යම්කිසි මතගට්ටනයක්, මතභේදයක් නිර්මාණය වෙන්නට පටන් ගන්නවා. මේ සියලු කාරණා අවසානයේ කෙලවර වෙන්නේ ජනතාව නීතියෙන් ඈත් වෙන තැන නම් අපේ රටේ අනාගතේ එතරම් සුබ නැහැ. ඒ වගේම තමයි අපි පහුගිය කාල සීමාව තුළ දැක්කා අපේ රටේ ප්‍රසිද්ධියේ පොදු ස්ථානවල, ප්‍රසිද්ධ ස්ථානවල දිවා කාලයේ වෙඩි තැබීම් රැසක් සිද්ධ වෙනවා. අපිට රටක් නිර්මාණය කරන්නත්, රටක ආර්ථිකය ගැන කතා කරන්නත්, රටක සමාජීය සංස්කෘතික වශයෙන් වෙනස් වීම වෙනස්කම් කරන්නටත් අපිට රටක් තිබිය යුතුයි. අද අපි කතා කරන්නේ ඒ පිළිබඳව, අපේ රටේ සාමය සහ ඉදිරි ආරක්ෂාව පිළිබඳව. මේ පිළිබඳව කතා කරන්නට වඩා සුදුසුම පුද්ගලයා, උචිතම පුද්ගලයා අද අපි අපේ ටෝක් 24 මැදිරියට කැඳවාගෙන ආවා. යනුව අද ටෝක් 24 වැඩසටහනේ විශේෂ ආරාධිත අසුන අපි වෙන් කරන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දුව මහතාට. අයබන උතුවන්ට. අයබන් රවින්ද. මුලින්ම බොහොම ස්තුතියි. අපි දෙදෙනාම හිතන්නේ මේ ටෝක් 24 වැඩසටහනින් මුණ ගැසෙන දෙවෙනි අවස්ථාව. රටේ ජනතාව නැවතත් ආරක්ෂක අංශ ගැන කතා කරන කාල සීමාවක, විශේෂයෙන්ම පොලිසිය ගැන කතා කරන කාල සීමාවක ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි අද දවසේදී අපිත් එක්ක සම්බන්ධ වුණාට. ඒ වගේම ස්තුතිවන්ත වෙනවා VTV නාලිකාවටත් රවින්දු කාලීනව අවශ්‍ය මේ තොරතුරු මා ජනතාවට බෙදා හරින්නට මට ආරාධනය කිරීම සම්බන්ධයෙන් මේ වැඩසටහනට. අපි වැඩසටහන පටන් ගත්තොත් නිහාල් තල්දුව මහත්මයා, අපේ රටේ ජනතාව මම කෙලින්ම කාරණයට ආවොත් ඔබතුමත් එක්ක අපි දැක්කා පහුගිය කාලේ පුරාවටම වෙඩි තැබීම් රැසක් වාර්තා වෙනවා. විශේෂයෙන්ම දැන් ප්‍රශ්නයක් තිබෙනවා කොහොමද මේ වෙඩි තැබීම් සිද්ධ වෙන්නේ කියලා. රාත්‍රී කාලෙත් නෙමේ සමහර වෙඩි තැබීම් සිද්ධ වෙන්නේ, දිවා කාලේ සිද්ධ වෙනවා. ජනතාව ගැවසෙන ස්ථානවල සිද්ධ කරනවා, වෙඩි තියලා පලා යනවා. මොකක්ද හේතුව? ඇත්තටම මේ ඔබ සඳහන් කරපු ආකාරයකට රවින්දු මේ වෙඩි තැබීම් සිද්ධ වෙන්න මේ රැල්ලක් වගේ අවස්ථාවන් නිර්මාණය වෙන්නේ මැයි මාසේ 30 වෙනිදාන් පසුව. පළවෙනි වෙඩි තැබීම ආරම්භ වෙනවා මැයි මාසේ 30 පිටකොටුව බැස්ටියන් මාවතෙන්. ඉන් පසුව තමයි දින කීපයක අතර තියෙන දින කීපයකට පසු නැවත දකුණු පළාතේ රැල්ලක් ඇති වෙනවා. විශේෂයෙන්ම අලුත්ගම, ඉන් පසුව පානදුර, ඒ ආකාරයට දකුණු පළාත් තුලත් අහංගම, තංගල්ල, මාතර වැනි ප්‍රදේශවල සිද්ධ වෙනවා. ඊට නැවත කොළඹ ප්‍රදේශවල. ඉතින් මේ ආකාරයට පහුගිය කාල සීමාව තුළ ඔබ කියන විදිහට වෙඩි තැබීම් රාශියක් සිද්ධ වුණා සංවිධානාත්මක අපරාධකරුවන් අතින්. මේ වෙඩි තැබීම් සම්බන්ධව මේ වන විට විමර්ශන ආරම්භ කරලා අදාළ පොලිස් ස්ථාන මගින්, ඒ වගේම විශේෂ විමර්ශන කණ්ඩායම් මගින් මේ විමර්ශන කටයුතු දැනට ආරම්භ කරගෙන යනවා, ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම සමහර විමර්ශන සම්බන්ධව මේ වන විට සැකකරුවන් අත්අඩංගුවට අරගෙන තිනවා, ආයුධ සොයා ගැනීම සිදු කරලා තියෙනවා. නමුත් සමහර විමර්ශන මේ වන විට තාම අවසන් නැහැ. නමුත් යම් සැකකරුවන් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ප්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වෙලා නැහැ. නමුත් විමර්ශන නොකඩවා සිදු වෙනවා. මෙහිදී මේ වන විට මගේ මතකයේ හැටියට මැයි මාසේ 30 වෙනිදාට පස්සේ මේ අද දින දක්වා වෙඩි තැබීම් 19ක් හෝ 20ක් වැනි සංඛ්‍යාවක් වාර්තා වුණා. වෙඩි තැබීම් 19ක් වාර්තා වුණා. ඒ වගේම මියගිය සංඛ්‍යාව 22ක් වගේ මගේ මතකයේ හැටියට වෙනි සංඛ්‍යාවක් මිය ගියා. ඉතින් අපි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕන, දැන් මීට පෙර වර්ෂවල එකම කාලේ, කියන්නේ මාස දෙකක් වැනි කාල සීමාවක මෙතරම් වෙඩි තැබීම් වලින් මිය ගියේ නැහැ. මේ සිදුවීම් දෙස බැලුවහම පේන ප්‍රධාන ලක්ෂණයක් තමයි සංවිධානාත්මක අපරාධකරුවන්. ඒ කියන්නේ මත්ද්‍රව්‍ය හා බැඳුණු සංවිධානාත්මක අපරාධකරුවන් පිරිසක් තමයි මේ වෙඩි තැබීම් වලට සම්බන්ධ වෙලා ඉන්නේ. සමහර විට ඔවුන්ගේ ඒ කණ්ඩායම තුළ තියෙන අභ්‍යන්තර ප්‍රශ්න, සමහර විට ඒ කණ්ඩායම් අතර තිබෙන ප්‍රශ්න, ඒ වගේ සමහර වෙලාවට ඔවුන්ගේ තොරතුරු යම් ආකාරයකට හෙළිවීම නිසා හෝ හෙළි කරාවියයි තිබෙන සැකය නිසා, එහෙම නැත්නම් ඔවුන් අතර ගනුදෙනු වීමේ ජාවාරම් වලදී උපයාගත් මුදල් ගනුදෙනු කිරීමේදී ඇතිවෙච්ච ප්‍රශ්න, මේ දේවල් තමයි. නමුත් මේවා දිහා බැලුවහම අපිට සුවිශේෂී ලක්ෂණයක් නිරීක්ෂණය වුණා. මේ සිදුවීම් සියල්ලම මේ අවස්ථාවේ මේ ක්ෂණිකව ඇති වූ සිදුවීම් නෙවෙයි. වෙඩි තැබීම් මේ කෙටි කාලයක් තුළ සිද්ධ වුණාට මේවායේ ප්‍රශ්න
මීට කාලෙකට පෙර තිබිච්ච ප්‍රශ්න තමයි ඔවුන් මේ අවස්ථාවේ මේ ප්‍රයෝජන අරගෙන මේ වෙඩි තැබීම් කරලා මේ ආකාරයට මේ ඝාතනය කිරීම සිදු කරලා තියෙන්නේ. බොහෝ ඒවා. මෙහිදී ඒ වගේම තමයි අපිට තවත් නිරීක්ෂණය වුණා මේවා පිටුපස විදේශීයව මද්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදලා ඉන්නේ යම් පිරිස් පිටුපසින් ක්‍රියාත්මක වෙලා තිබෙන ස්වරූපයකුත් අපිට නිරීක්ෂණය වුණා. මේ වගේ තත්ත්වයක් තුළ තමයි මේ කටයුතු සිද්ධ වුණේ. මෙහිදී මට විශේෂයෙන් සඳහන් කරන්නට අවශ්‍යයි ඔබ දන්නවා පසුගිය කාල සීමාව තුළ මේ රටේ ඉන්ධන හිඟය නිසා සහ මේ ගෑස් හිඟය නිසා රට තුළ අපිට මේ විශේෂයෙන්ම විදුලි බලය අපිට ලබා ගැනීමේ ප්‍රශ්න ඇති වුණා. මේ හරහා මහජනතාව තුළ යම් කිසි ආකාරයක යම් පීඩනයක් ඇතිවීමත් සමගම සමාජය තුළ යම් අර්බුදකාරී තත්ත්වයන් නිර්මාණය වුණා. මේ අර්බුදකාරී තත්ත්වයන් තුළ සමාජයේ යම් ස්ථානවල යම් ප්‍රදේශවල විශේෂයෙන්ම කොළඹ නගරය සහ ඒ ප්‍රදේශ ආශ්‍රිතව තදාසන්න ප්‍රදේශ ආශ්‍රිතව මහජනතාවගේ විරෝධතාවයන් ඇති වුණා. මේ විරෝධතාවයන් ඇති වුණාට පස්සේ ඒ ප්‍රදේශවල විරෝධතාවයන් පාලනය කිරීම සඳහා සහ ඒවා පිළිබඳ සොයා බැලීමේ මූලික වගකීම පැවරෙන්නේ පොලිසියට. ඉතින් එවැනි අවස්ථාවල පොලිසියට මැදිහත් වුණා. මැදිහත් වෙලා ඒවා පාලනය කිරීමේදී අපි යම්කිසි නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරා. මොකද අපිට තේරුම් ගත්තා සමාජය තුළ යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා. ආර්ථිකමය වශයෙන් ප්‍රශ්නයක් තියෙනවා. එවැනි අවස්ථාවක රටේ මහජනතාව පීඩනයකට ලක් කිරීම හෝ එහෙම නැත්නම් ඔවුන්ට මුල්ම අවස්ථාවේ අපි අධිකරණ නියෝග අධිකරණය මගින් අපි නීතිය ක්‍රියාත්මක කිරීම එවැනි කාරණා සම්බන්ධව අපි යම්කිසි නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරා මුල් අවස්ථාවල. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ නීති ක්‍රියාත්මක කරන්නේ නැහැ කියන කාරණය. නමුත් අපි සමාජයේ තියෙන ප්‍රායෝගික තත්ත්වය තේරුම් ගත යුතුයි ආයතනයක් විදිහට සහ වෘත්තිකයන් විදිහට. ඒ තත්ත්වය අරගෙනයි අපි කටයුතු කරේ. එහිදී යම් පිරිස් විරෝධතාකරුවන් වෙන්න පුළුවන්. මේ පිරිස් මේ තත්ත්වය වර්ධවා තේරුම් ගත්ත තත්ත්වයක් අපිට නිරීක්ෂණය වුණා. පොලිස් නිලධාරියෙකුට නිල ඇඳුමක් ඇඳගෙන තමන්ගේ රාජකාරිය කරන්නට යන්න බැරි තත්ත්වයක් නිර්මාණය වුණා. මම ඔබ අහපු මුල මේ වෙඩි තැබීම් වලට හේතු කාරණා සම්බන්ධව මම පැහැදිලි කරගෙන එන්නේ රවිදු. ඔබ දකින්නට ඇති මම හිතන්නේ මාධ්‍යවල පොලිස් නිලධාරීන්ට පහර දුන්නා. සමහරලාට බිම වැටුනහම හෙල්මට් වලින් පහර දුන්නා පොලිස් නිලධාරීන්ට. ඔවුන්ට ඊට අමතරව අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කරන්න ගියහම වැඩියෝ මූලිකවම ගත්තොත් කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා තමන්ට ලැබුණු අධිකරණ නියෝගයේ අදාළ පුද්ගලයන්ට බාර දෙන්න ගියහම ඌට පහර දෙනවා වට කරලා. ඔවුන් එතනින් ඉවත් වෙලා යනවා. ඒ වගේ අවස්ථාවන් කීපයක් නිරීක්ෂණය වුණා. ඉසුරුපායේ ඉදිරිපිට අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරිපිට ඇතිවෙච්චි යම් විරෝධතාවයකදී පොලිස් කොස්තාපල්වරයෙක් ඇදලා අරගෙන නිල ඇඳුමින් ඔහුට පහර දීම සිදු වුණා. ඉතින් මේ ආකාරي තව රාශියක් තියෙනවා. ඊළඟ පොලිස් මූලස්ථානයේ ඉදිරිපිටට ඇවිල්ලා පොලිස්පතිවරයාට සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට තර්ජනය කරන මට්ටමක් නිර්මාණය වුණා. උසුළු විසිරු වලට ලක් වුණා. පොලිස් නිලධාරීන් නීතිය ක්‍රියාත්මක කරන්න ගියහම එම ස්ථානවලින් පොලිස් නිලධාරීන් එලව ගත්තා. ඒ වගේම තමයි ජංගම දුරකථනයෙන් ඔවුන්ට සජීවීව සම්ම විරෝධතාකරුවන් සජීවීවම පෙනී සිටිමින් පොලිස් නිලධාරීන් ඒ සජීවී දර්ශනවල වීඩියෝ දර්ශනවල පෙන්눔 කරමින් ඔවුන්ට අපහාස කරන්නට උත්සාහ කරා. සමහර උප පොලිස් පරීක්ෂක නිලයේ නිලධාරීන්ගෙන් ඔවුන්ගේ හඳුනා ගැනීමේ අංකය විමසන්න ගත්තා. නමුත් ඔවුන්ට අංකයක් නිකුත් කරන්න ඒ පිළිබඳවත් නොදැන යම් අපහසුතා ඒ තත්ත්වයට සමාජ නිර්මාණය වුණා. එවිට සමාජයේ අපි මේ තත්ත්වයේ ටික දවසක් යනකොට අපිට නිරීක්ෂණය වුණා ප්‍රධාන නගරවල පවා මාර්ගවල යතුරු පැදිකරුවන් ආරක්ෂක හිස්වැසුම් පළඳන්නේ නැතුව ගමන් කරන තත්ත්ව එන්න ගත්තා. මාර්ගයේ ගමන් කරන වාහන කිසිම රථ වාහන නීතියක් ගැන සැලකිල්ලක් නැතුව ගමන් කරන්න ගත්තා. ඒ අවස්ථාවේදීත් පොලිසියට බැරුව ගියාද නීතිය ක්‍රියාත්මක කරන්න නම්‍යශීලී පිළිවෙතින්ද ඒ අවස්ථාවේදී හිටිය ඔබතුමන්ලා? ඒ තමයි රමිද මම මේ පැහැදිලි කරගෙන ආවේ. දැන් මේ ඒ තත්ත්වය නිරීක්ෂණය වුණා. ඊට පස්සේ බීමත් රියදුර වැඩිපුර රාත්‍රියේ ගමන් කරන්න පටන් ගත්තා. ඉතින් පොලිස් නිලධාරීන් අපිට දෙන්නෙක් තුන් දෙනෙක් සමහරවිට රථවාහන රාජකාරිය සඳහා යොදවන්නට බැරි තත්ත්වයක් ආවා. මොකද නීතිය ක්‍රියාත්මක කරන්න ගියහම ඒ සම්බොහෝ වෙලාවට බීමත් රියදුරා ඉන්නවා. ඒ බීමත් රියදුරාට නීතිය ක්‍රියාත්මක කරනකොට මිනිස්සු පුරුදු වෙලා හිටියා එතනට වට වෙන්න. ඒ නිලධාරීන් වට කරගෙන ඇයි එයාට නීතිය ක්‍රියාත්මක කරන්න කියලා ආකාරයට ප්‍රශ්න කරන තත්ත්වයකට ආවා. ඔබ දකින්න ඇති පසුගිය කාලේ ගුවන් යානය තුළ වෙච්ච සිද්ධිය.
අන්න ඒ වගේ පසුබිමක් නිර්මාණය වෙමින් ආවා. ඉතින් මේ ඒ නිර්මාණය වීම තුළ අපිට නිරීක්ෂණය වුණාද මේ තත්ත්වය තවදුරටත් ඉහළ ගියොත් යම්කිසි ආකාරයකට ගැටලු සහගත තත්ත්වයක් නිර්මාණය වෙන්න පුළුවන් පාලනය කර ගැනීම. ඉන්පසු අපි දැන් ඔබට තේරෙනවා ඇති මේවැනි තත්ත්වයන් ලෝකේ බොහෝ රටවල් නිර්මාණය වෙලා තියෙනවා මෙවැනි ආර්ථික අර්බුද හමුවේ. ඉතින් එවැනි තත්ත්වයන් නිර්මාණය වුණාට පස්සේ ඒයින් ප්‍රයෝජනට ගන්නේ වෙනත් පිරිස්. දැන් මහජනතාවට නොදැනුවත් නීතිය ක්‍රියාත්මක කරන්න යන පොලිස් නිලධාරියා ඉදිරියට ගිහිල්ලා නීතිය ක්‍රියාත්මක කිරීමට බාධා කරනවා. බාධා කළා වුන් බොහෝ වෙලාවට සමහරවිට එතෙන්දී වීරත්වයක් ආරූඪ කර ගැනීමක් වෙන්න පුළුවන් සමහර විට. නමුත් ඔවුන්ට තේරෙන්නේ නැහැ එය පෙරලා ඔවුන් පිටට එනවා කියන එක. මොකද ඔබ මේ වගේ රූපවාහිනී නාලිකාවක සමහර රාත්‍රී 11ට රාජකාරී කරලා ඔබගේ වගකීම ඉටු කළා. ඔබ නිවසට යනවා වෙන්න පුළුවන් ඔබගේ වාහනයක. යතුරුපැදියක වෙන්න පුළුවන් වාහනයක නැග ඔබ නිවසට යනවා. රාත්‍රී සමහරට 12:01යි. සමහරවිට වෙළඳ ව්‍යාපාරික යෙදෙන කෙනා ඔහුගේ ව්‍යාපාරයේ දොර වසන්නේ රාත්‍රී 11:12 වෙලා. සමහරට රාත්‍රියටත් දැන් හෝටල් වැනි ව්‍යාපාර කරන අය රාත්‍රී කාල සීමාවෙත් මේ දොරවල් විවෘත කරලා ඇරලා තියෙනවා. ඊළඟට දෛනිකව රාජකාරී යන මහජනතාව. මේ සියලු දෙනා අපි දකින්නේ මේවා නිදහසේ ක්‍රියාත්මක වෙන්නේ පොලිස් නිලධාරියාගේ ශක්තිය උඩ. ඒ නොපෙනුනාට පොලිස් නිලධාරියාගේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ශක්තිය උඩ තමයි මේ සියල්ල ගමන් කරන්නේ. මේ නිලධාරියාට මේ තත්ත්වය අර මම කලින් සඳහන් කරා කියලා තත්ත්වයක් නිර්මාණය වෙනකොට ඒවැන් ප්‍රයෝජන ගන්න ඉදිරිපත් වෙන්නේ සංවිධානාත්මක අපරාධකරුවන්. පුංචි බාධා කිරීමක් කරන්න මම මෙතන ඔබතුමා කියන කාරණේ පැහැදිලි. නමුත් තියෙන ප්‍රශ්නේ තමයි නිහල් තල්දුව මහත්මයා දැන් සංවිධානාත්මක අපරාධ කල්හි හෝ වේවා මේවා සිද්ධ කරන පාර්ශව හෝ වේවා තියෙන ප්‍රශ්නේ තමයි කාලාන්තරයක් තිස්සේ නිහඬව ඉඳලා එක පාරටම මේ වෙඩි තැබීම් සිද්ධ කරන්න පටන් ගත්තේ ඔබතුමා විස්තර කරන පොලිසියත් එක්ක සහ ජනතාවත් අතර තියෙන සම්බන්ධය නැතිවීම නිසා විතරක්මද වෙන හේතු නැද්ද? ඔව් මම හිතනවා මම අර පැහැදිලි කිරීමත් එක්කම පැහැදිලි කරනවද මේ මහජනතාවට තේරෙයි කියලා. දැන් එවැනි තත්ත්වයක් නිර්මාණය වුණාම ලෝකේ එහෙම වෙනවා. දැන් නීතිය ඔවුන් තේරුම් ගන්නවා නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් දැන් ඊටාම යම් අපහසුතාවයකට පත් වෙලා කියලා ඔවුන් තේරුම් ගන්නවා. ඉතින් එයින් වාසි ගන්න මේ වාසි ගන්න ඉදිරිපත් වෙන පළවෙනියා තමයි සංවිධානාත්මක අපරාධකරුවන්. ඒක සමහරවිට මේ ජාවාරම් වල එදින ඉන්න පුද්ගලයන්. ඔවුන් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඔවුන් ක්‍රියාත්මක වෙන්නේ නිකන් නෙවෙයි අවියාවුද අතර අරගෙන. ඒතර මේ අවියාවුද අතර ගත්තට පස්සේ ඒ අවියට සියලු දෙනාට යටත් වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා දැන් ඔබ දකිනවා ඇති දැන් පසුගිය වර්ෂවල ගත්තොත් ඔබට මේ වගේ තත්ත්වයක් දකින්න ඕනේ නැහැ. දැන් අද කතා කරන්නේ අපි මේක මේ තත්ත්වයේ සාකච්ඡාවට භාජනය කරන්නේ සුවිශේෂී තත්ත්වයක් නිසා. නමුත් මීට පෙර ඔබ එහෙම තත්ත්වයක් නිරීක්ෂණය කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් සමහර වර්ෂවල වෙඩි තැබීම් තියෙන 1යි හෝ 2යි මේ වගේ සංවිධානාත්මක අපරාධකරුවන්ගේ. ඉතින් එහෙම තත්ත්වයක් තියෙදි දැන් මේ සුවිශේෂී තත්ත්වය නිර්මාණය වෙන්න හේතුව මේ රටේ මේ ඇතිවෙච්ච ආර්ථික සමාජීය අර්බුදය හමුවේ යම් ආකාරයකට පොලිස් නිලධාරීන්ට සිදු කෙරුණු යම් මහජනතාව තේරුම් අරන් හෝ නැතුව හෝ කරපු යම් හේතු නිසා අපරාධකරුවන් ඉහළට යෑමක් වුණා. ඒකට මම දකින්නේ අපිට නිරීක්ෂණය වෙලා තියෙන අපිට මේ විද්‍යාත්මකව පැහැදිලි කර හැකි කාරණයක් නෙවෙයි සමාජ විද්‍යාත්මකව අපිට නිරීක්ෂණය වෙලා තියෙන කාරණය මේ තත්ත්වය තමයි මේ තියෙන්නේ. නැත්නම් මීට පෙර මෙවැනි තත්ත්වයක් නිර්මාණය වුණේ නැහැ. ඒට හේතුව මේ අලුතෙන් ආපු අපරාධකරුවන් නෙවෙයි මේ. ඔවුන් මේ සමාජයේ හිටපු අපරාධකරුවන්. මීට පෙරත් ඔවුන් අපි අත්අඩංගුවට අරගෙන තිබිලා තියෙනවා. අධිකරණ වලට ඉදිරිපත් කරලා තියෙනවා. දැන් ඊයේ රාත්‍රියේ ඔබ දන්නවා අහංගම ප්‍රදේශයේ විඩි තැබීමක් සිද්ධ වුණා. ඒ මියගිය පුද්ගලයා මීට පෙර මනුෂ්‍ය ඝාතනයක් කළා. අපි පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කළා. රක්ෂිත බන්ධනාගාරගතව සිට පැමිණි පුද්ගලයෙක්. ඉතින් මේ ආකාරයට අපරාධ කරන ලද පුද්ගලයන් මේ සියලු බොහෝ අය කලින් අත්අඩංගුවට පත් වෙලා ඒ අධිකරණ අපේ නීතිය හමුවට පමුණුලා කටයුතු කරමින් සිටපු අය. ඉතින් මේ අය මීට කලිනුත් මේ සමාජය තුළ හිටියා. වුන් හැංගිලා හිටපු අය නෙමෙයි. මොන් සමාජය තුළ හිටියා. නමුත් මෙවැනි තත්ත්වයක් නිර්මාණය වෙන්නේ නැහැ. නමුත් මේ සිදුවීම් ගත්තාම පැරණි සිදුවීම් පැරණි හේතු වල බැලුවාම පැරණි හේතු. ඔවුන් තුළ කාලයක් තිස්සේ පැවතිච්ච යම් කරුණු නිසා කියන එක තමයි අනාවරණය වෙලා තියෙන්නේ. මේ තත්ත්වය තුළ මෙය එක හේතුවක් විදිහට අපි දකිනවා. ඉතින් නමුත් අපි ඒ තත්ත්වය එහෙම වෙන්න දෙන්නේ නැහැ. ඒ නිසා මේ වන විට පොලිසිය පිළිබඳ විශේෂ අවධානය යොමු කරලා අවශ්‍ය කරන විශේෂයෙන් බුද්ධි අංශවල ශක්තිමත් බව මේ ශේෂ්ත්‍රයට වැඩි කරලා තියෙනවා. ඒකට මේ අතරතුර තවත් දෙයක් කියන්නට අවශ්‍යයි. දැන් ඉන්ධන පිරවුම්හල් ගත්තොත් අපි නිලධාරීන් දවසකට දෙන්න ඉන්ධන පිරවුම්හල් 300කට ආසන්න සංඛ්‍යාව ලංකාවේ තියෙනවා. අපි දෙන්න ගාන රාජකාරිය දුවත් අපිට දවසකට 4 දෙනෙක් අවශ්‍යයි. පැය 12 ගානේ රාජකාරිය දෙවුවා. මේ තත්ත්වය තුළ නිලධාරීන් 5000ක් 6000ක් අනිවාර්යයෙන් මේ වෙනුවෙන් අයින් කරන්න වෙලා තියෙනවා. ඒතර ගෑස් අලෙවිකරණ ස්ථානවල වෙන නිලධාරීන් යොදවලා තියෙනවා.
ඒ විරෝධතා පැවැත්වීම නිසා ඒ තැන්වලට අපිට වෙනම නිලධාරීන් රාජකාරියෝ දානවා. ඒකට අපගේ සාමාන්‍ය දෛනිකව අපි කරගෙන ආපු මත්ද්‍රව්‍ය ජාවාරම් පාලනය කිරීමේ වැටලීම් කිරීම අපරාධ මර්දනය සහ ඒ බොහෝ කරුණවලට අපි කිව්වොත් එම මේ රාජකාරිය නිසා කිසිම බාධාවක් නැහැ පෙර තිබුණු වරින්ද කරනවා කියලා ඒක බොරුවක් වෙනවා. අතිරේක වැඩ එකතු වෙලා තියෙනවා. අතිරේක වැඩ එකතු වෙලා තියෙනවා. ඒ බලපෑමක් සමාජයේ තියෙනවා. ඒක තේරුම් ගන්න පුළුවන් සමාජයට සංවිධානාත්මක අපරාධ කරු වැරදි ආකාරයකට. නමුත් ඒ නිසා අප මේ තත්ත්වය දැනට කළමනාකරණය කළ අපරාධ අංශවල නිලධාරීන් ඊළඟට අපරාධ විමර්ශන නිලධාරීන් ඒ වගේම බුද්ධ නිලධාරීන් මේ වෙනුවෙන් දැන් යොදවලා ක්‍රියාත්මක කරනවා තොරතුරු අරගෙන මේ තත්ත්වය පාලනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මම හිතනවා එක රයින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් අපි මම හිතනවා දැනටත් අපි නීතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම ඒ අදහස් වෙන්නේ නැහැ නීතිය ක්‍රියාත්මක කිරීම නතර කරලා තිබුණා කියලා. නමුත් ඔබට පේනවා ඇති සමාජයේ තියෙන තත්ත්වය. ඒ තත්ත්වය අපි ඉදිරියේදී සමාජයේ මේ නීතිය ක්‍රියාත්මක කිරීම තවදුරටත් අපි ස්ථාපිත කරලා මේ සිදුවන අපරාධ පාලනය කරන්නට අවශ්‍ය කරන පියවර මේ වන විට ගනිමින් සිටිනවා. ඔබ ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් සිද්ධ කරා. මම වැඩි බාධා කරේ නැත්නම් ඔබතුමා පටන් ගත්ත තැන ඉඳන් මේක කොහොමද උනේ කියන කාරණේ පිළිබඳව හොඳ පැහැදිලි කිරීමක් ලබා දුන්නා. මට ඒ කාරණේ ගලා යෑම තමයි මට අවශ්‍ය කරලා තිබ්බේ. අපි ඒ පිළිබඳව කතා කරද්දී ඔබතුමාගේ පැහැදිලි කිරීමත් එක්ක මට ඊළඟට මතුවෙන ප්‍රශ්නේ තමයි නිහල් තල්දුව මහත්මයා. දැන් සමාජයේ පහුගිය කාලේ සිද්ධ වෙච්ච සිදුවීම් එක්ක අපරාධකරුව නැවතත් උද්‍යෝගිමත් වෙලා තියෙනවා මේ අවස්ථාවෙන්. අපි කියමු අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න. නමුත් අපිට පේන කාරණේ තමයි ඔවුන් තවමත් අපරාධවල නියැලෙනවා නම් ඔවුන් පහුගිය කාලේ තමන්ගේ ජීවිකාව අරගෙන යන්නට ඇත්තේ බොහෝ විට මේ අපරාධ ක්‍රියාකාරකම් තුලින්ම තමයි. එතකොට ඔබතුමාලගේ විමර්ශන වලින් මේවා අනාවරණය වුනේ නැද්ද? ඒ කියන්නේ දැන් ඔවුන් උද්‍යෝගිමත්ව මේ අපරාධ කරන්න දායක වෙලා තියෙනවා. එතකොට ඔවුන්ගේ ඔවුන් උද්‍යෝගිමත් නොවුණු කාලේ පහුගිය කාල සීමාව තුළ ඔවුන් මොනවද කර ඉඳලා තියෙන්නේ? මෙහෙම ආරම්භ ඕනම සමාජයක් ගත්තාම අපි විශේෂයෙන් මේ දේවල් දිහා බලන්න වෙන්නේ සමාජය දැන් අපි මේ රට දකුණු ආසියානු රටක්. දකුණු ආසියාන ඔබ දන්නවා මේ ඉන්දියාව පාකිස්තානය බංග්ලාදේශය ශ්‍රී ලංකාව මාලදිවයින ඊළඟට ඇෆ්ගනිස්තානය මේ වගේම අනිත් පැත්තෙන් තියෙනවා මියන්මාරය සහ නැගෙනහිර ආසියානු රටවල් ටික. ඒත් මේ කලාපය තුළ තියෙන තත්ත්වයන් වල බලපෑම දූපතක් වෙච්ච මේ ශ්‍රී ලංකාවට තියෙනවා. එයින් බැහැරව යම් කිසි විදියට අපි කියනවා නම් ක්‍රියාත්මක වෙනවා කියලා සුවිශේෂී තත්ත්වයකට එහෙම බෑ. සිංගප්පූරු වගේ රටවල් තියෙනවා. නමුත් අපි වගේ රටකට එහෙම ක්‍රියාත්මක වෙන්න බෑ. ඒතර මේ හැම දෙයක්ම ඊට සාපේක්ෂයි. ඉතින් මේ ශ්‍රී ලංකාව තුලත් ඔබ දන්නවා නමුත් දකුණු ආසියානු රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකා පොලිසිය පැහැදිලිවම අපිට සාක්ෂි වශයෙන් උනත් ඉදිරිපත් කරන්න පුළුවන්. මම දන්න මේ ගැන යම් කිසි විශ්ලේෂණයක් කරන ශ්‍රේෂ්ඨ මේක දන්නවා. ශ්‍රී ලංකාවේ පොලිසිය රාජකාරී වශයෙන් හොඳින් කටයුතු කරන ආයතනයක්. ඒතර ඒ කාල සීමාව තුළ ඔබ දන්නවා දැන් ඔබ අහන්නේ කලින් අපරාධ කරුවෝ හිටියේ නැද්ද මේක තිබුණේ නැද්ද කියන කාරණේනේ. අනිවාර්යයෙන්ම. පැහැදිලිවම අපරාධ කියන දේවල් මහජනතාව කියන්නේ පුද්ගලයන් සිටින සමාජයක අපරාධ කියන එක තියෙනවා. දැන් ඒ තත්ත්වය තියෙන නිසා තමයි ඒ සඳහා නීති රීති නිර්මාණය වෙන්නේ. ඒ සඳහා ක්‍රමවේද නිර්මාණය වෙන්නේ. ඒ සඳහා ක්‍රියාත්මක වෙන්න පොලිසිය වැනි ආයතන ස්ථාපිත කරන්නේ. ඒ විතරක් නෙවෙයි අපරාධ මේ යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය කරන අනිකුත් ආයතන ස්ථාපිත කරන්නේ මේ කාරණේ නිසා. එතකොට මේ වගේ රටවලත් අපරාධ ඕනම රටක තියෙනවා, ඕනම දියුණු රටක තියෙනවා. ශ්‍රී ලංකාවෙත් අපරාධ තියෙනවා. නමුත් අපි පාලනය කරනවා. පාලනය කිරීමකින් තමයි තිබුණේ. සාපේක්ෂව ගත්තාම රටේ ඉන්න මහජනතාව සහ අනිකුත් භෞතික පරිසරය වෙනත් හේතුන් ආර්ථික සහ සමාජීය ප්‍රශ්න. කියන්නේ අපරාධයක් සිද්ධ වෙන්න ආර්ථික, සමාජීය, දේශපාලන, සංස්කෘතික සහ වෙනත් සමාජීය ප්‍රශ්න හේතු වෙනවා. මේවායේ තියෙන මේ විචල්යන් වල තියෙන යම් යම් වෙනස් වීම් උඩ රටක් තුළ සිදුවෙන අපරාධ අඩු වැඩි වීම, වෙනස් වීම සිදු කිරීම වෙනස් වෙනවා. ඉතින් ඒ තත්ත්වය ඊට සාපේක්ෂව පොලිසිය විසින් සැබෑ ලෙසම පාලනය කළා තිබුණේ. අපරාධකරුවා අත්අඩංගුවට ගන්නවා, අධිකරණ ඉදිරිපත් කරනවා, නීතිඥ ක්‍රියාමාර්ග යනවා. නමුත් ඒ ක්‍රියාදාමය තුළ ඒ අපරාධකරුවට නීතිය තියෙනවා නම් අප ලබා දීලා ඔහුට යම්කිසි කාල සීමාවකට ඔහුට අපයක් ලබා දෙන්න පුළුවන් කියලා කරු අධිකරණය මගින් ඔහුට අප ලබා දෙන්න. මොකද නීතිය සඳහන් ආකාරයෙන් කටයුතු කරන්න තියෙන්නේ. ඉතින් අප ලබාගෙන පැමිණි අපරාධකරුවා නැවත අපරාධයක් කරන තත්ත්වයන් තියෙන්න පුළුවන්. අනේකයි මම පුංචි බාධා කිරීමක් කරන්න මෙතන ඔබතුමාම කිව්ව කාරණේ නිසා දැන් මේ තත්ත්වය භයානක නැද්ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමනි? උදාහරණයක් විදියට මම අපරාධකරුවෙක් කියමුකෝ. මම අපරාධකරුවෙක් මාව ඔබතුමාලගේ ග්‍රහණයට හසු වෙනවා. මම යම්කිසි අපරාධයක නිරත වෙද්දී ඔබතුමාලා මාව පොලිසියට අරගෙන යනවා. අපි තුම අධිකරණයට දානවා. මට අපයක් හම්බෙන්නේ නැත්නම් මම රක්ෂිත බන්ධනාගාරගත වෙනවා. මම බන්ධනාගාරයෙන් එළියට ඇවිල්ලත් ආයර අපරාධෙම කරනවා නම් ආය ඔබතුමාලගේ ග්‍රහණයට මාව හසු වෙනවා නම් මේ තියෙන ක්‍රියාවලියේ වැරද්දක් නැද්ද? මේක ඛේදවාචකයක් නෙමෙයිද? ඒ කියන්නේ
අපරාධකාරයා ජීවිත කාලය පුරාවටම හෝ අපරාධකාරයෙක්. නීතියෙන් හෝ නිවැරදි පුද්ගලයෙක් කරන්නේ නැහැ. ඔව් ඇත්තටම ඔබ දැන් ඒ ගැන සාකච්ඡා කරනවා නම් මම හිතනවා තව ආයතන කීපයක් අපිට අවශ්‍යයි කියලා. දැන් පොලිසියේ කාර්යභාරය තමයි යම්කිසි අපරාධ පාලනය කිරීම. ඊට අපරාධ විමර්ශනය කිරීම. අපි අපරාධ පාලනය කරන්න අවශ්‍ය කටයුතු කරනවා වගේම අපරාධ විමර්ශනයත් අපි සිදු කරනවා. අපරාධ විමර්ශනය සිදු කළා අපරාධකාරුවෙක් අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කළා ඒ යුක්තිය පසුලීමේ ක්‍රියාවලියට ඉදිරිපත් කරනවා. මේකට සම්බන්ධව තව ආයතන තියෙනවා. අපරාධකරුවා රක්ෂිත බන්ධනාගාරගතව සිටියට ඔහු නිවැරදි පුද්ගලයෙක් බවට පත් වෙන්නේ නැහැ. ඒ සඳහා ඔහුට දඬුවමක් දීලා ඔහු බන්ධනාගාර සිටගත කරලා ඔහුට අවශ්‍ය කරන අර නිවැරදි කිරීමේ ක්‍රියාවලිය යන්න ඕනේ. ඒ ක්‍රියාවලිය තුළ තමයි සාමාන්‍යයෙන් සමාජයේ පිළිගැනීම සිරගත වෙලා ඒ ක්‍රියාවලියේ හිටියට පස්සේ තමයි ඔහුගේ නියමිත පුනරුත්ථාපනයක් ලැබෙන්නේ කියන තත්ත්වය. ඒතර මේ කිසිම අපරාධකාරයෙකුට එවැනි තත්ත්වයක් එන්නේ නැහැ. ඔහු ඉන්නේ తాවකාලික රක්ෂිත බන්ධනාගාරගත වෙලා සැකකරුවෙක් විදිහට. ඔහු වැරදිකරුවෙක් විදිහට නෙවෙයි ඉන්නේ. සැකකරුවෙක් විදිහට ඉන්න අවස්ථාවල අධිකරණයේ මේ අධිකරණය මගින් නඩුව විභාගන අවස්ථාවල ඔහු ඉන්නේ ශේෂ්ත්‍රයේ. නමුත් මේ අපරාධකරුවා එළියට ආවට පස්සේ ඔහු නැවතත් ඒ අපරාධවල නියැලීම පාලනය කිරීම ඒ පොලිසියට කරන්න බෑ. ඒ මොකද මනසෙන් අපරාධකරුවාගේ මනස නිර්මාණය කරගත පුද්ගලයා ඔහුව එයින් ගලවා ගත හැක්කේ යම්කිසි වෙනත් ක්‍රියාමාර්ගයකින් පුනරුත්ථාපනය හෝ වෙන නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ගයකදී පමණයි. මට පුංචි බාධා කිරීමක් කරන්න අවසර ලබා දෙන්න. ඔබතුමා කියන කාරණේ පැහැදිලි. අපරාධකරුවෙක්ව නිවැරදි කරන්නට නම් ශ්‍රී ලංකා පොලිසියට පමණක් ඒක කරන්නට බෑ. ඒ නිසා පුද්ගලයෝ පොලිසියට පමණක්ම ඇඟිල්ල දික් කරනවා නම් ඒක වැරදි. තව ආයතන කිහිපයක් තිබෙනවා. නමුත් වැදගත් වෙන්නේ මේ ආයතන සියල්ල එකතු වෙලා සිරකරුවෝ නිවැරදි පුද්ගලයෝ බවට පරිවර්තනය කිරීමයි කියලා අප විශ්වාස කරනවා. මේ පිළිබඳව තවත් කතා කරමු. රැඳී සිටින්න ටොක් 24 සමගින් සූදානම් කෙටි විරාමයක් ලබා ගන්නට. ඔබ නැවත ටොක් 24 වැඩසටහන සමගින් විරාමයෙන් අනතුරුව නිහල් තල්දුව මහත්මයා විරාමයට යද්දී කතා කරමින් සිටිය. ඔබතුමා සඳහන් කරා කලින් පිළිතුරකදී අපරාධකරුවෝ දැන් මේ වෙඩි තැබීම් සිද්ධ කරන අපරාධකරුවෝ දැන් මේ අපරාධ වලට සම්බන්ධ වෙලා ඉන්න අපරාධකරුවෝ කලින් ඔබතුමාලාගේම ග්‍රහණයට ලක් වෙච්ච පුද්ගලයෝ කියලා කාලාන්තරයක් තිස්සේ අපරාධකරුවෝ වෙලා හිටපු පුද්ගලයෝ කියලා මම යොමු කරපු ප්‍රශ්න අපි කතා කරමින් හිටියේ විරාමයට යද්දී. ඇයි මේ පුද්ගලයෝ නැවත පොලිසිය ග්‍රහණයට හසු වෙන්නේ? ඇයි දිගින් දිගටම අපරාධ කරන්නේ මේ කට්ටිය? ඔබ දන්නවා මම අර කලින්ම සඳහන් කර ආකාරයට රමිදු මේ කලාපයේ මේක දූපතක්නේ ශ්‍රී ලංකාව මොහොතින් වට වෙලා තියෙන්නේ. ඔබ දන්නවා අවුරුදු 30ක් තිස්සේ මේ රටේ තිබුණා ත්‍රස්තවාදී යුද්ධයක්. ඒකට මේව දැක්කා මේ තරුණ පරපුර මේ රටේ. කියන්නේ ආවි ආයුධ පරිහරණය වෙනවා, ආවි ආයුධ කරන දේවල්, මනුෂ්‍ය ඝාතන, බෝම්බ පිපිරීම, තාම ඒ තරුණයන්ගේ මනසට ඇතුල් වෙච්ච දේවල් පාසල් යන කාලේ පවා. ඉතින් ඒ තත්ත්වයන් මේ සමාජය තුළ තියෙනවා. එතකොට මේ අවුරුදු 30කට ආසන්න කාලයක් තිබිච්ච මේ ත්‍රස්තවාදී යුද්ධයේ නෂ්ටාවශේෂ තියෙනවා මේ සමාජය තුළ. එතකොට ඒ වගේ බොහෝ වෙලාවට ඒ වගේම තමයි ඔබ දන්නවා මේ කාලාපයේ මද්ද්‍රව්‍ය ජාවාරම සිද්ධ වෙනවා. විශේෂයෙන්ම රටවල් මම කලින් සඳහන් කළ රටවල් ආසන්නේ මද්ද්‍රව්‍ය ජාවාරම සිද්ධ වෙනවා. ඒ වගේම අවිජාවාරම සිද්ධ වෙනවා. ඉතින් මේ තත්ත්වය තුළ මේ වගේ සංවිධානාත්මක අපරාධකරුවන්ට යම් අවස්ථාවන් තියෙනවා ඒවා යෙදෙන්න. නමුත් පොලිසිය විදිහට අප මේවා බුද්ධ්‍යංශත් එක්ක එකතු වෙලා ත්‍රිවිධ හමුදාවත් එක්ක එකතු වෙලා ඒවායේ බුද්ධ්‍යංශත් එක්ක එකතු වෙලා පොලිසිය විදිහට වෙනම විමර්ශනාංශ එකතු වෙලා මේ තත්ත්වය අපි පාලනය කිරීමක් කරනවා. නමුත් අර මම කවුද ඇහුවා වගේ ඒ පුද්ගලයන් බන්ධනාගාරගත වෙලා නැවත ආවහම ඔවුන් ඇසුරු කරපු සමාජයටම නැවත යන්නේ. ඒ සමාජෙම ඔහුගේ යාළු මිත්‍රයෝ ඉන්නේ. ඒ වගේම තමයි උන්ට මේ ජාවාරම් වල එදිම මුදල් ලිපීමට සුසුකමක්. සමහරට උන් බන්ධනාගාරගත වෙලා යම්කිසි හිටියට පස්සේ යම්කිසි අපරාධයකට තරඟකටපත් වෙලා. ඕකට සමහරවල් සමාජයේ වෙනත් රැකියාවක් සොයා ගැනීමේ බාධාවක් තියෙනවා. ඒ නිසා ඔහු බලනවා අර ඉන්න යාළු මිත්‍රය අතරටම ගිහිලා ජීවත් වෙන්න. නමුත් ඒ යාළු මිත්‍රයෝ ඔක්කොම අපරාධකරුවෝ. ඒ නිසා ඔහු ඒ කණ්ඩායමින් ඉඳගෙන යමත අපරාධවල යෙදීම තත්ත්වයක් නිරීක්ෂණය වෙනවා. නමුත් කෙසේ වුවත් මේ සම්බන්ධව තේරුම් අරගෙන පොලිසිය විදිහට අපි මේ සැකකරුවෝ යම්කිසි කඩිනමින් අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කළා, විමර්ශන කරලා ඒ නීති හමුවට පැමිණීමේ කාර්යය අපි හිතනවා අපි සාර්ථකව කරලා තියෙනවා කියලා. මොකද ඕනෑම සමාජයකට
පරමාදර්ශී සමාජයක් හෝ ආයතනයක් නෑ. ඒ නිසා ඕනම ආයතනයක හෝ යම් ගැටලුකාරී තත්ත්වයන් තියෙන්න පුළුවන්. මොකද ප්‍රායෝගිකව තියෙන තත්ත්වයන් ඒ තියෙන සම්පත් සහ ඒ මානව සම්පත සහ භෞතික සම්පත් ප්‍රයෝජනට අරන් මේ කටයුතු කරන්නේ. එතකොට අනිත් කාරණේ තමයි ජීවාරම්කරු අපරාධකරුවෝ නිතරම නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් දැහැගන්න උත්සාහ කරනවා. ඒ වගේ බාහිර අපිට නොපෙනෙන බලපෑම් රාශියක් තියෙනවා. ඒ තත්ත්වය තුළ ඉතාමත් හොඳින් ශ්‍රී ලංකා පොලිසිය මේ අපරාධකරුවන් පාලනය කරලා තියෙනවා. යම් සිදුවීම් වෙනවා. සිදුවීනුත් විමර්ශනය කරලා නැවතේසක් කරුවා අදාළ අපේ කාර්ය වෙන්නේ මේ නීතියේ ඔවුන් අත්අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පරිසරය සකස් කරලා එතනට යොමු කිරීම. ඒ කාර්යභාරය අපි ඉෂ්ට වෙනවා. නමුත් ඔවුන්ගේ අර මනස වෙනස් වීම නැති නිසා සමහරට ඔවුන් නැවත අපරාධවල වෙන්න පුළුවන්. නමුත් ඒ කාර්යභාරය පොලිසිය විසින් කරන කාර්යභාරයක් නෙවෙයි. ඊළඟට පැන්නගෙන ප්‍රශ්නය තමයි දැන් මේ පහුගිය කාලේ අපි කතා කරන්නේ මූලික වශයෙන් වෙඩි තැබීම් පිළිබඳව. අපි දැක්ක පහුගිය කාලේ වෙඩි තැබීම් රාශියක් සිද්ධ වෙනවා. ඊ රාත්‍රියේදීත් ඒ වගේ වෙඩි තැබීම් දෙකක් සිද්ධ වෙනවා නගර දෙකක. එතකොට මේ වෙඩි තැබීම සිද්ධ කරන්න ආයුධයක් එපයි, තුවක්කුවකින් තමයි මේ වෙඩි තැබීම සිද්ධ කරන්න ඕනේ. එතකොට යම් හේකින් මේ අදාළ පුද්ගලයෝ ගාව, අපරාධකාරයෝ ගාව තුවක්කුවක් තිබ්බේ නැත්නම් මේ වගේ වෙඩි තැබීම් වාර්තා වෙන්නේ නැහැ. එතකොට තියෙන ප්‍රශ්නේ තමයි දැන් මේ සංවිධානාත්මක අපරාධ කල්ලි නම් මේ දේවල් සිද්ධ කරන්නේ. ඔවුන් කාලාන්තරයක් තිස්සේ යට ගිහිල්ලා ඉඳලා පහුගිය කාලේ සිද්ධ වෙච්ච ක්‍රියාකාරකම් එක නැවතත් උඩට මතුවලා තියෙනවා නම්, උද්‍යෝගිමත් වෙලා තියෙනවා නම් කොහොමද මේ පිරිස අතරට ආයුධ යන්නේ? ඔව් රවින්ද්‍ර මම අර ඔබට කලින් කියපු දැන් මොහොතකට කලින් කියපු කාරණාවල කොටසක් මම මේකට එකතු කරගන්නවා. අවුරුදු 30කට ආසන්න සංඛ්‍යාවක් උතුරු නැගෙනහිර ප්‍රදේශවල සහ දකුණු පළාත්වල පවා තිබුණු මේ යුදමය වාතාවරණය. ඔබ දන්නවා ආයුධ දහස් ගණනක් නවීන ආයුධ මේ ප්‍රදේශවල පරිහරණය වුණා ත්‍රස්තවාදීන් මගින් අතින්. ඊළඟට මේ දූපතක් විදිහට මේ දූපතේ ආසන්නයේ තියෙන රටවල් වල අපි දන්නවා සමහර රටවල් වල මත්ද්‍රව්‍ය ජාවාරම සිද්ධ වෙනවා. අවියාවජන නිෂ්පාදනය සිද්ධ වෙනවා. එතකොට මේ මාෆියාවන් ක්‍රියාත්මක වෙනවා සංවිධානාත්මක අපරාධ කල්ලිවල, ජාත්‍යන්තර සම්බන්ධතා පවත්වන අපරාධ කල්ලිවල මාෆියා ක්‍රියාත්මක වෙනවා. ඒකට ඒ වගේම ඒවයි මේ මූදු ප්‍රදේශ නිසා ඔවුන් මේවා සැරිසරීම් සිද්ධ කරනවා. ඉතින් මේ එවැනි තත්ත්වයක් තියෙද්දී සාමාන්‍යයෙන් ලංකාව වගේ රටක 100% ඒ තත්ත්වය පාලනය කරන්නට බෑ. නමුත් මම මේකයි කිව්වේ මේ කලාපයේ තියෙන මේ තත්ත්වයන්ට සාපේක්ෂව අපි හොඳ පාලනයක් රට තුල අරන් තියෙනවා. මොකද දැන් මේ ආයුධ වුණත් අපි සොයා බැලුවම විමර්ශනවලදී අනාවරණ වෙන කාරණේ තමයි එකම ආයුධෙන් ඔබට දකින්න පුළුවන්. දැන් මම වෙඩි තැබීම් සඳහන් කරා 19ක්. නමුත් මේ වෙඩි තැබීම් 19 ගත්තොත් ඔවුන් මේ ඒ සඳහා ආයුධ 19ක්ම පාවිච්චි කරා කියන තොරතුර නෙවෙයි අපිට තියෙන්නේ. ඔවුන්ගේ ඒ කණ්ඩායම් අතර යම් සම්බන්ධතා පවත්වනවා. ඒ නිසා මේ ඔවුන් සමහරවිට දකුණු පළාතේ වෙඩි තැබීම සඳහා භාවිත කර අවිය අපේ අත්අඩංගුවට පත්තුන් නැත්තම් ඒ කාල සීමාව තුළ ඔහු ඒක වෙනත් දිවයිනේ වෙනත් ප්‍රදේශයකට අරගෙන ගිහිල්ලා ඒ භාවිතා කරනවා ඒ ප්‍රදේශයේ යම් කිසි මනුෂ්‍ය ඝාතනයක් සඳහා. එහෙනම් ආයුධ කිහිපයක් තියෙන ආයුධ කිහිපෙම හුවමාරු කර ගැනීම තත්ත්වයන් අපිට නිරීක්ෂණය වෙලා තියෙනවා. මේ අවස්ථාවේ විතරක් නෙවෙයි පෙර අවස්ථාවලත් අපි දකින තත්ත්වයක් ඒක. කියන්නේ ඒ ආයුධ සමහරට ආයුධයේ තියෙන පුද්ගලයා ළඟින් ඒ ආයුධය අරගෙන ගිහිල්ලා මේ සංවිධානාත්මක අපරාධකරුවෝ ඒ සඳහා භාවිතා කරනවා. නැවත ආයුධයේ තියෙන පුද්ගලයාට බාර දෙනවා. ඒ ආකාරයේ තත්ත්වයන් අපි නිරීක්ෂණය වෙලා තියෙනවා. අපි ආයුධ හොයාගෙන යනකොට සමහරවිට වෙඩි තියපු පුද්ගලයා ළඟ නෙවෙයි ඒ ආයුධය තියෙන්නේ. වෙඩි තියන්න මේ උපදෙස් දුන්නු එකට සම්බන්ධ වුණු පුද්ගලයා ළඟ නෙවෙයි ආයුධය තියෙන්නේ. අපි මේ ආයුධයක් හොයාගෙන යන ටිකක් අපහසුයි. නමුත් අපි මොන ආකාරයෙන් හොයාගෙන ගියාම අවසානයේදී සමහරවිට මේ අපි හිතන්නේ නැත්නම් තමයි ආයුධය තියෙන්නේ. ඒ පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කරලා බලනකොට සමහරවිට තවත් වෙඩි තැබීම් 5කට 6කට මේ ආයුධය පාවිච්චි කරලා තියෙනවා. ඔවුන් අරන් ගිහිලා තියෙනවා. සමහරට ඔව් මේ ආයුධය කුලියට දෙනවා. වගේ දෙයක් කරනවා. ඔය ආයුධයක් ළඟ තියෙන. ඉතින් මේ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන් සමාජයක මම අර කලින් කියපු ත්‍රස්තවාදී අවුරුදු 30ක් තුල පැවති මේ යුදමය වාතාවරණ සහ මොකද අපිට වර්තමානයක් සහ අනාගතයක් නිර්මාණය වෙන්නේ ඉතිහාසයක් තුලනේ. ඉතිහාසය තමයි වර්තමානය නිර්මාණය කරන්නේ. ඒ වගේම ඉතිහාසය සහ වර්තමානය තමයි අනාගතය නිර්මාණය කරන්නේ. ඉතින් ඒ නිසා ඒයින් බැහැරව අපිට කිසිම කතිකාවක් හෝ සාකච්ඡාවක් හෝ කරන්නට බෑ. මොකද සමාජය නිර්මාණය වෙලා තියෙන පසුබිම නිසා. ඒ වගේම තමයි වර්තමානයේ පවතින සමාජ වාතාවරණයත් ඒට බලපානවා. ඉතින් ඒ නිසා තමයි මේ තත්ත්වයක් නිර්මාණය. නමුත් මම පැහැදිලි කරන්න අවශ්‍යයිද මේ සිදුවීම් වල යම් කිසිම ස්ථානයක සාමාන්‍ය පුරවැසියෙකුගේ මේ යාමක් දකින්නට නැහැ.
මේ කලින් කියවුවේ මද්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සහ ඒහා බැඳුණු සංවිධානාත්මක අපරාධකරුවන් ඔවුන් අතර ඇතිවන ගැටනයන් නිසා ඇතිකරගත්තු දේවල්. ඒක මම මේ අදහස් කරේ දැන් මම මේ කතා කරේ ඒක සැහැල්ලු කිරීමක් හෝ එය සාධාරණය කිරීමක් නෙවෙයි. මොකද මට පැහැදිලි කරන්න උවමනා වුණේ ඔවුන් ඇවිල්ලා සාමාන්‍ය පුද්ගලයෙකුට වෙඩි තියලා ගිහිලා තිබුණේ නැහැ මෙතනදී. සාමාන්‍යයෙන් ඒ කියන්නේ නීතිගරුක නිවසට වෙලා ඉන්න පුද්ගලයෙකුට වෙඩි තැබීමක් කරලා නැහැ. ඔවුන් අතරම මේ අපරාධවල යෙදලා හිටි පිරිස අතරම මේ ගැටන ඇති වෙලා තිබුණේ. කෙසේ වුවත් මේ ආකාරයෙන් සිදුවීම් තත්ත්වය අපි පාලනය කළ යුතුයි. ඒ පැහැදිලිවම අපි පිළිගන්න කාරණයක්. ඉතින් ඒ සඳහා අවශ්‍ය කරන ක්‍රියාමාර්ග දන්නවා මීට පෙර අපි මේ කාල සීමාව හැරෙන්නට පොලිසිය විසින් මොන ආකාරයේ රාජකාරී තිබුණත් අපි ඒ තත්ත්වය පාලනය කරමින් කටයුතු කරා. ඉතින් අපි ඉදිරියටත් ඒ තත්ත්වය මේ සමාජය තුළ ගොඩනගලා ඒ කටයුතු අපි සිද්ධ කරනවා. ඉතින් ඒ සිද්ධ කිරීමේදී යම්කිසි මම කිව්වා වගේ එකරයි නෙවෙයි. නමුත් පොඩි කාලයක් ගත වෙන්නට පුළුවන්. නමුත් කිසිම ආකාරයක අපරාධකාරයන්ට මේ සමාජය අතට ගන්නට දෙන්නේ නැහැ කියන විශ්වාසය නීතිගරුක පුරවැසියන්ට විශ්වාසයෙන් යුතුව කියන්න පුළුවන්. ඒතර මම හිතුවා ඔබතුමාගේ සමහරවිට මේ ප්‍රශ්නෙට රටේ තියෙන නීතිත් එක්ක සම්පූර්ණයෙන්ම ඔබට ඔබතුමාලගේ තියෙන නීති රීතිත් එක්ක සම්පූර්ණයෙන්ම පිළිතුරක් ලබා දෙන්නට බැරි වෙවි. නමුත් ප්‍රශ්නේ මම අහන්නම් අපිට දැනගන්නට ඕන නිසා මේ විමර්ශනවල දැන් තත්ත්වය කොයි වගේද? ඒ කියන්නේ දැන් වෙඩිතැබීම් ගණනාවක් සිද්ධ වුණා 19ක් පමණ වාර්තා වෙනවා. මේ 19ටම සම්බන්ධ වෙලා තියෙන සංවිධානාත්මක අපරාධ කල්ලිද එහෙමනම් ඔවුන් මොනවද ඒ කරන අපරාධ මද්ද්‍රව්‍ය ජාවාරම් වල නියලන කට්ටිය විතරමද මෙතන ඉන්නේ? මේ විමර්ශනවල තත්ත්වය කොයි වගේද? දැන්ට කොච්චර ප්‍රමාණයක් ඔබතුමාලා අනාවරණය කරගෙන තිබෙනවද? මේ සෑම සිදුවීමකම පිටුපස්ස ඉන්නේ කවුද කියන එක අපිට අනාවරණය වෙලා තියෙනවා. වෙලා තියෙනවා. නමුත් මෙහිදී ප්‍රශ්නය තියෙන්නේ සැකකරුවා සොයා අත්අඩංගුවට ගැනීම. සැකකරුවා මොකද අපරාධයක් කළ විගස ඔබ දන්නවා සාමාන්‍ය සොරකමක් කරපු පුද්ගලයා වුණත් සැඟ වෙනවා. දැන් මේ තියෙන සමාජ වාතාවරණය තුළ අද දවසේ ගාල්ල ප්‍රදේශයේ අපරාධයක් කරන පුද්ගලයාට අද රාත්‍රී වෙනකොට යාපනය ප්‍රදේශයේ ගිහිලා සැඟවීමේ අවස්ථාව තියෙනවා. එකවර දැන් මේ සම්බන්ධයෙන් ඒ අපරාධය වෙච්ච පොලිස් අස්සම දැන් අහංගම කියලා හිතන්නකෝ. අහංගම පොලිස් අස්සමේ ස්ථාපතිවරයා සහ නිලධාරීන් කණ්ඩායම විමර්ශන කරනකොට ඔහුට එකවර යාපනයට ගිහිල්ලා මේ පුද්ගලයා හොයීමේ හැකියාවක් නැහැ. යම්කිසි කාලයක් යනවා තොරතුරු අනාවරණය. මොකද අපිට දුරකථන අංක විශ්ලේෂණය කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඊළඟට වෙනත් විද්‍යාත්මක සාක්ෂි එහා බැඳුණු දේවල් සොයා ගැනීමේ අවශ්‍යතාවය තියෙනවා. සාක්ෂි වෙනත් ඇසදුට්ටු මොන හරි ඍජු සාක්ෂි තියෙනම් සොයා ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. සාක්ෂි ඇතුව තමයි පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්නට අවශ්‍ය. ඒක සඳහා කාලයක් ගත වෙනවා. ඒ වගේම තමයි ඔවුන්ගේ සැඟවුණාට පස්සේ ඔවුන්ට යම්කිසි ආකාරයක සැඟවී සිටීමේ හැකියාව තියෙනවා. සමහරට මුදල් වියදම් කරාම බෝට්ටුවකින් විදේශයකට පැන යාමේ හැකියාව තියෙනවා. ඒ වගේ පැන ගිය පුද්ගලයන්ුත් ඉන්නවා ඇත්තටම. ඒ නිසා ඒ කටයුතු කිරීමේදී යම් කාල සීමාවක් ගත වෙන්නට පුළුවන්. නමුත් මේ අපරාධකරු මේ සිද්ධිය වලට සම්බන්ධ වෙලා ඉන්න අපරාධකරුවන් පැහැදිලිවම මෙන්න මේ කණ්ඩායම් විසින් මෙහෙව්වා කියන එක අනාවරණය. දැන් උදාහරණයකට පෞසුගිය දැන් දින කීපයකට කලින් රත්මලාන ප්‍රදේශයේ පුද්ගලිකව ඝාතනය කරා. ඒ ඝාතනය කරලා පැය ගාණක් ඇතුළත මෙන්න මේ කණ්ඩායම තමයි මේ කරන්නට ඇත්තේ කියලා අදාළ මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින් සැක කරනු ලැබුවා. සැක කරලා ඔහු ඒ හඳුනාගත් සැක කරනු ලැබූ පුද්ගලයන්ට එරෙහිව ඔහු විදේශ ගමන් තහනමක් ඔහු පැනෙවුවා. ඔහු අධිකරණයෙන් ලබාගෙන එය ගුවන්තොටුපළට ලබා දීලා තිබුණා. නමුත් මේ සැකකරුවන් දැනගෙන හිටියේ නෑ. ඒ බව ඔහු විදේශගත වෙන්න ගියා වුන්. විදේශගත වෙන්න යන අවස්ථාවේ මේ දින 3කට පස්සේ විදේශගත වෙන්න යනකොට කටුනායක ගුවන්තොටුපළදී අත්අඩංගුවට පත් වුණා. දැන් ඒ තමයි ඔහු ඒ විදේශගත වෙන්න ගිය නිසා තමයි අත්අඩංගුවට පත් වුනේ. හැබැයි පොලිස් නිලධාරියාගේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සහ අදාළ විමර්ශන නිලධාරීන්ගේ දක්ෂතාවයක් තිබුණා. මෙන්න මේ පුද්ගලයා තමයි අනාවරණය වූ තොරතුරු අනුව මෙන්න මේ පුද්ගලයා තමයි මේ කරන්නට ඇතේ කියලා සූක්ෂම හඳුනාගත්තා. ඉතින් එතෙන්දී අවසාන වශයෙන් සිද්ධ වෙලා තිබුණේ එතන යම් පෞද්ගලිකව ඇති වෙච්ච කාරණයක් පෞද්ගලික ඇති වුණාට ඒහා බැඳුණු අවසානයේදී ඒහා බැඳුණු කාරණය ගත්තාම මද්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සහ ඒහා එකට කටයුතු කර පුද්ගලයන් කොටසක් බවට නිරීක්ෂණය වෙනවා යම් ආකාරයකට. මොකද සැකකරුගේ තියෙනවා සම්බන්ධතාවය ඊළඟට මියගිය පුද්ගලයාගේ යම් සම්බන්ධතාවයන් තියෙනවා. ඔවුන් මද්ද්‍රව්‍ය ජාවාරමේ හිටියා කියන කාරණේ නෙවෙයි. නමුත් එවැනි පුද්ගලයන්ගේ ඇසුරේ සිට ඇති වෙන ප්‍රශ්න තියෙන්නට පුළුවන්. දැන් එවැනි තත්ත්වයන් නිරීක්ෂණය මට නමුත් ඒ කාරණා ඔක්කොම පැහැදිලි කරන්නට බෑ මෙවැනි මාධ්‍ය ආයතනයක විමර්ශනයේදී අදාළ කාරණා. අනේක මම නීතිත් එක්ක අපි කතා කරමු කියන ඒ නිසා තමයි මම පැහැදිලි කරේ ඔබට මේ තත්ත්වයේ මහජනතාව තේරුම් ගත යුතු නිසා.
නමුත් එවැනි ආකාරයේ හඳුනා ගැනීම තියෙනවා. ඒකමද අපිට තව මේකටත් සමහරට ඔබතුමාට පිළිතුරක් ලබා දෙන්නට බැරි වෙයි. නමුත් ප්‍රශ්නේ මම යොමු කරන්න. දැන් ඔබතුමාලා රත්මලානි සිද්ධියට අදාළව යම්කිසි කොට්ටාසයක් කණ්ඩායමක් හඳුනාගෙන තිබෙනවා. සැකරු අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට අරගෙන තියෙනවා. එතකොට ඒ අපි හිතමු එක කණ්ඩායමක් කියලා ඒ අදාළ කල්ලිය විසින්මද අනෙකුත් ඒ දේවල් සිද්ධ කරලා තියෙන්නේ නැත්නම් මේ හැම වෙඩි තැබීමක් පිටිපස්සෙම ඊට අදාළ වෙන් පුද්ගලයෝ ඉන්නවද? බොහෝ වෙලාවට මේ වෙඩි තැබීම් පිටිපස්සේ ඉන්නේ දැනට අපිට තේරෙන ආකාරයට ඉතාම කුඩා කණ්ඩායම් කීපයක්. ගොඩක් නෑ. ගොඩක් නෑ කණ්ඩායම් ඒ කියන්නේ ඔවුන් මෙහෙයවන ලබන පුද්ගලයන් ඔවුන්ට මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් ඔවුන්ගේ ඉලක්ක ලබා ගැනීමක් කර තත්ත්වයක් තමයි පේන්නේ. දැන් ඔබ වෙඩි තැබීම් 19ක් දැක්කට ඒ 19 අවස්ථා 19ක් තමයි. නමුත් ඒ 19 තුල තියෙනවා සමහරලාට මම කිය විදේශයේ ඉඳලත් මේවා මෙහෙයවීම කටයුතු සිද්ධ වෙනවා කියලා. ඒතර මේ එහා බැඳුණු ගත්තාම සමහරලාට වෙඩි තැබීම් වගේ කීපයක්ම සමහරලාට එකම කණ්ඩායමක් තුල ඇති වෙච්ච සිද්ධීන්. කියන්නේ අපි කියන්නේ කෝන්තර පිරිමහනවා කියලා එවැනි තත්ත්වයන් නිරීක්ෂණය වෙලා තියෙනවා. නමුත් ඔබට ඊට හැමකට කරුණු කියන්නට බෑ. දැන් කෙනෙක් හිතන්න පුළුවන් මේ සිද්ධි 19 තමයි. මේ 19ම වෙනම සිද්ධි කියන එක. නමුත් මේ සමහරලාට මේවා පිටිපස්සේ ඉන්න පුද්ගලයන් සහ ඒ කණ්ඩායම් සමහරට කීපයක් වෙන්න පුළුවන්. ඒකම ඔබතුමා සීමාත් එක්ක පිළිතුරු දෙන්නේ. ඒක තමයි ඔබතුමාලගේ රාජකාරිය. දැන් තියෙන ප්‍රශ්න දැන් මේක ඔබතුමා කියන සමහර වෙලාවට මේ පෞද්ගලික කෝන්තරයක් පිරිමහ ගන්න සිද්ධ වෙච්ච කාරණයක් කියලා. එතකොට අපි මේක සැහැල්ලුවෙන් සරලව කතා කරාට කිසිසේත්ම මේ වරදවත් තේරුම් ගන්න නරකයි. තරම භයානකයි. පෞද්ගලික කෝන්තරයක් වෙඩි උණ්ඩයකින් වෙඩිල්ලකින් හුවමාරු කරගන්නවා මේක පිරිමහනවා කියන්නේ තත්ත්වය ඉතාමත් භයානකයි. ඔබතුමා කොහොමද දකින්නේ සාමාන්‍ය ජනතාවගේ අතට අපරාධ කල්ලි අතට ආයුධ ගිහිල්ලා තියෙනවා, මහ ජනතාව ඉන්න ගැවසෙන තැන්වල වෙඩි තියෙනවා, ජනතාව මේ විදිහට නීතිය නොතකා හැරලා නීතිය අතට ගැනීම භයානකයි නේද? පැහැදිලිවම භයානකයි. මට ඒ තමයි කියන්නට අවශ්‍ය. මහ ජනතාව හිතනවා නම් පොලිසියට ගහලා පොලිසියට අවමන් කළා පොලිස් නිලධාරියාට පරිභව කළා ඔහුගේ රාජකාරියට බාධා කළා ඔහුව හැල්ලුවට ලක් කළා සමාජයක් ස්ථාවර කරගන්න පුළුවන් කියලා මම හිතනවා එය සාර්ථක වෙන්නේ නැහැ. ලෝකේ කිසිම සමාජයක එහෙම වෙලා නැහැ. මොකද යම් අඩුපාඩු පොලිස් නිලධාරියන්ගේ තියෙන්න පුළුවන්. ඒ අඩුපාඩු පොලිස් නිලධාරියන්ගෙන් විතරක් නෙවෙයි. මොකද සාමාන්‍ය සමාජයේ ආයතන ගත්තාම මේ ආයතන ගත්තාම පුද්ගලයෝ ගත්තාම පරමාදර්ශී පුද්ගලයෝ හෝ පරමාදර්ශී ආයතන හෝ අපිට දකින්න නැහැ. පරමාදර්ශී වෘත්තීන් අපිට දකින්න නැහැ සමාජයක් තුළ. මේ සියලුම ශේෂ්ඨවල යම් අඩුපාඩු තියෙනවා. පොලිස් නිලධාරීන් අතරෙත් තියෙනවා. ඒ වගේ අර නිල හැඳුමක් ඇඳගත්තාම මේ වැඩිපුර කැපිපෙන්න ස්වභාවයක් තියෙන්න පුළුවන්. අනිත් එක තමයි අපි ශේෂ්ත්‍රයේ රාජකාරී කිරීම නිසා අපිට කැපිපෙන්න ස්වභාවයක් තියෙන්න පුළුවන්. කාර්යාලය සහ වැසුණු ප්‍රදේශයක රාජකාරී කරන කටයුතු කරන පුද්ගලයෝගේ බොහෝ කරුණු අපි දකින්න නැති වෙන්නට පුළුවන්. ඒ නිසා සමාජයේ සමහරලාට පොලිස් නිලධාරීන්ගේ අර නීතිය ක්‍රියාත්මක කරන අවස්ථාවල තියෙන ඒ අකමැත්ත නිසා හෝ ඒ නිසා වැඩිපුර ඔවුන් පිළිබඳ විවේචනය කරා වෙන්න පුළුවන්. ඒ සාමාන්‍ය සමස්ත ලෝකේ හැටි. නමුත් ඒකින් අදහස් වෙන්නේ නැහැ පොලිස් නිලධාරීන් මේ රාජකාරී කරන්නේ නැහැ කියන එක. පොලිස් නිලධාරීන් රාජකාරිය හරියට කරනවා. යම් අඩුපාඩු තියෙනවා. ඒ අඩුපාඩු තුල යම් අඩුපාඩු තියෙනවා. ඒ වගේම වැරදි කරන නිලධාරීන් ඉන්නවා. අඩුපාඩු තියෙනවා නම් ඒ නිලධාරීන්ට විරුද්ධව අපි විනයානුකූල කටයුතු කරලා තියෙනවා. ඉදිරියට උනත් අපි ඒ ආකාරයෙන් කරනවා. කිසිම පසුබැටවීමක් නැහැ. අනිත් ආයතන වලට වඩා අපි වැඩිපුර විනය සම්බන්ධයෙන් සලකලා කටයුතු කිරීම කරනවා. දකින්න ඇති ඒ වලෙම අපි එක්ක රාජකාරී තහනමට ලක් කරනවා. ඉගෙන වැඩ තහනමකට ලක් කරනවා. එවැනි තත්ත්වයන් තුළ අපි ක්‍රියාමාර්ග ගන්නවා. ඒ බහුව ප්‍රශ්නෙත් ගත්තාම ඇත්තටම සමාජය තුළ පුරවැසියා නීතිය අතට ගත්තොත් සමාජයේ යම්කිසි ආකාරයකට අපි කියන්නේ පැරලයිස් වෙනවා කියලා කියන්නේ සමාජයේ යම්කිසි ආකාරයකට ඒ සමාජය තුළ නීතිය ක්‍රියාත්මක කිරීමට බාධාවක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මහජනතාවගෙන් ඉල්ලා සිටින නීතිය අතර ගන්නට එපා. මොකද ඒ පොලිසිය සහ පොලිසිය දැන් ප්‍රධාන ආයතන තවත් ආයතන තියෙනවා නීතිය ක්‍රියාත්මක කරන්න. නමුත් මහජනතාව නීතිය අතර ගත්තොත් නීතිය ඕන විදිහට ක්‍රියාත්මක වෙන්නේ. දැන් මට එක කාරණයක් මතක් කරන්න අමතකුණා. මේ පොලිසියට විරෝධතාවයන් එල්ලවීමේදී බොහෝ විරෝධතාකරුවන් පවා සඳහන් කරන්නේ ඔවුන්ට කතා කිරීමේ නිදහස, භාෂණයේ නිදහස, සමාගමේ නිදහස රටේ තියෙන මූලික නීතියෙන් ලැබිලා තියෙනවා. ඒ අනුව අපිට කටයුතු කරන්න අවශ්‍යයි කියන කාරණේ තියෙනවා. සාමකාමී විරෝධතාවයකට කිසිම අවස්ථාවක කිසිම බාධාවක් කරන්නේ නැහැ. එය කරලත් නැහැ. ඒ වගේම තමයි ඒ 14 වන ව්‍යවස්ථාවෙම කියන්නේ මූලික රටේ මූලික නීතියේ උත්තරීතර නීතිය අනුගම අවස්ථාවේ 14 වෙනි අවස්ථාවෙම ඌ කියන
අනුදස්ථාවේ තියෙන්නේ පුද්ගලයෙකුට තමා කැමති වෘත්තියකට යොමු වෙලා කටයුතු කිරීමේ අයිතියක් තියෙනවා. තමා කැමති වෘත්තියක් නිදහසේ ඒකට සම්බන්ධ වෙලා කටයුතු කරන්න පුළුවන්. ඒතර පොලිස් නිලධාරියත් පොලිසියට බැඳෙන්න කැමති නිසා ඇවිල්ලා රාජකාරී කරන සේවය කරන පුද්ගලයෙක්. පොලිස් නිලධාරියා ඔහුගේ ඒ පුරවැසියෙක් විදිහට නිදහස භාවිත කරන පුද්ගලයෙක්. එතකොට ඔහුගේ සේවයට බැඳුනට පස්සේ ඒ නීතියේ තිබෙන ඔහුට රාජකාරී වපසරිය තුළ ඔහුට පැවරෙන නීතියෙන් පැවරලා තියෙන වගකීම ඔහු ඉෂ්ට කළ යුතුයි. ඉෂ්ට නොකරොත් ඒක වරදක්. වරදක් බවට පත් වෙනවා. ඒ නිසා ඒ නිලධාරියා ඒ කරන්නට ඔහුට ඉඩ හැරිය යුතුයි සමාජයේ. ඒ මහ ජනතාව ඒකට වගකීමෙන් බැඳලා ඉන්නවා. ඒකට බාධා කරන්නට බෑ. බාධා කිරීම වරදක්. මොකද නීති අනුකූල නියෝගයක් ක්‍රියාත්මක කරන නිලධාරියෙකුට බාධා කරන්නට බෑ මහ ජනතාවට. ඒ ආකාරයට තමයි නීතිය සකස් වෙලා තියෙන්නේ. දැන් ඔබ දකිනවා ගුවන් යානයට ගොඩ වෙලා ඉන්න ඒ සැකකරුවා අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීමේදී මහ ජනතාව කියනවා හෝ නියෝගය පෙන්වන්න නියෝගය අත්අඩංගුවට මොකද්ද වරද? නමුත් වරද කියා දීමට පොලිස් නිලධාරියා බැඳලා ඉන්නේ ඒ අදාළ සැකකරුට පමණයි. සමාජයේ අනිත් අයට වරද කියලා දෙන්න අපි බැඳිලා නැහැ. ඉතින් එහිදී මහ ජනතාව එක තේරුම් ගන්න ඕනේ. ඒතකොට ඒ පුද්ගල ඒ වගේම තමයි දැන් එතෙන්දී ප්‍රශ්න ආවේ වරෙන්තුවක් මොකද්ද තියෙන නියෝගය? විදේශ ගමන් තහනමක් තියෙනවා පෙන්වන්න. වරෙන්තුවක් තියෙනවා පෙන්වන්න. එතකොට වරෙන්තුවක් කියන එක ඒ තියෙනවා කියලා පොලිස් නිලධාරියා දන්නෝ නම් ඒ සැකකරුට. ඔහු හොඳටම දැනුවත් නම් මේ පුද්ගලයාට එරෙහි වරෙන්තුවක් නිකුත් වෙලා තියෙන්නේ කියලා. ඔහු අත්අඩංගුවට ගන්නට වරෙන්තුව පෙන්වීමේ අවශ්‍යතාවයක් නැහැ. වැරදි විදිහට අත්අඩංගුවට අරගෙන තියෙනවා නම් ඔහුගේ අයිතිවාසිකම් කඩ වෙලා තියෙනවා නම් ඔහුට පුළුවන් අධිකරණයක ඒ නියමිත ක්‍රමවේද අනුගමනය කරලා එයින් සහනය පැතීමේ හැකියාව ඔහුට තියෙනවා. මම පුංචි බාධා කිරීමක් කරන්න ඔබතුමාට මෙතනදී අපි පුංචි විරාමයක් ලබා ගන්නට ඕනේ. මම ඔය කියන කාරණා පිළිබඳව අපි කොහොමද ඉදිරියේදී කතා කරන්න හිටියේ. අපි විරාමෙන් අනතුරුව කතා කරමු. දැන් ජනතාව චෝදනා කරන කාරණයක් තමයි ඔබතුමා විස්තර කරපු කාරණය. අරගලයට සම්බන්ධ පුද්ගලයෝ අත්අඩංගුවට ගන්නවා. ඇත්තටම මේක මානව අයිතිවාසිකම් කඩ කිරීමක්ද? ඔබතුමා විස්තර කරන ආකාරයට භාෂණය සහ ප්‍රකාශන නිදහස කඩ කිරීමක්ද කියන කාරණයට ජනතාව ප්‍රශ්න කරනවා. මේ පිළිබඳව කතා කරමු. ඊට පෙර අතෝ සෝදානම් අපි කෙටි විරාමයක් ලබා ගන්නට. ඔබට ටොක් 24 වැඩසටහන සමගින් විරාමයෙන් අනතුරු අපි විරාමයට යද්දී කතා කරමින් සිටියේ නිහල් තල්දුව මහත්මයා. දැන් පොලිසියට තියෙන තවත් චෝදනාවක් තමයි පහුගිය කාලේ අරගල කරපු මිනිසුන්ව දැන් හොයා අත්අඩංගුවට ගන්නවා කියන කාරණා පිළිබඳව ඇත්තටම මර්ධනයක් ක්‍රියාත්මක වෙනවද? මම කෙලිම ප්‍රශ්න ඇහුවොත් එහෙම. එහෙම කියන්නට බෑ රවින්දු. මර්ධනයක් දැන් නීති විරෝධී යම්කිසි කාරණයක් කරපු පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කිරීම මර්ධනයක් කියලා කියන්නට බැහැනි. එවනම් දැන් වෙඩි තියපු පුද්ගලයාටත් ඔය තත්ත්වය වෙනවනේ. මොකද වරදේ දන්නේ සංග්‍රහය සඳහන් වැරදි ඔයාලට ඒ වැරදි වලට සාපේක්ෂව දඬුවම් නියම කරලා තියෙනවා. නමුත් ඒ දඬුවම් නියම කරාට ඒවා දන්නීති සංග්‍රහයේ සඳහන් අපරාධමේ වැරදි. ඉතින් ඒවා ඒ තියෙන ඒවට මොන ආකාරයෙන්ද දඬුවම් දෙන්නේ කියන එක තීරණය කරන්නේ ගරු අධිකරණය. කොයි තරම්දුරට මේ සමත වෙන්න පුළුවන්ද? ඒක පැහැදිලිවම කාර්යපටිපාටිය තුල සහ දන්නේ සංග්‍රහය පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා. කාර්යපටිපාටික නීතියේ අපරාධ වෙන සංග්‍රහයත් මේ සම්බන්ධයෙන් තියෙනවා. කොහොමද කටයුතු කළ යුත්තේ? නීති විරෝධී රැස්වීමක් කියන්නේ මොකක්ද? නීති විරෝධී රැස්වීමක් සම්බන්ධව විසිර හැරීමේ බලය තියෙන්නේ කාටද? නීති විරෝධී රැස්වීමක් පැවතුනොත් පොලිස් නිලධාරියා මොන ආකාරයට කටයුතු කළ යුතුද? ගරු මහිත්‍රාත්වරයෙක් මොන ආකාරයට කටයුතු කළ යුතුද? ප්‍රාදේශීය ලේකම්වරයෙක් මොන ආකාරයට කටයුතු කළ යුතුද? දිස්ත්‍රික් ලේකම්වරයෙක් මොන ආකාරයට කටයුතු කළ යුතුද? ත්‍රිවිධ හමුදාව මොන ආකාරයට කටයුතු කළ යුතුද කියලා මේවා පැහැදිලි නීතිය තියෙනවා පැහැදිලිවම. නමුත් ඔබ දකින්නේ බොහෝ පොලිස් නිලධාරියා තමයි මේ හා සම්බන්ධ වෙන්නේ. වරදක් සිදු කරපු පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගැනීම කියන්නේ මර්ධනයක් නෙමෙයි. ඒතකොට දැන් අපි ප්‍රායෝගිකව දකින කාරණේ තමයි මහත්මයා දැන් ජනතාවට පේන කාරණේ තමයි අරගල කරා යම්කිසි පිරිසක් ඇවිල්ලා අරගලයට දායක වුණා තමන්ගේ විරෝධය පළ කරා. දැන් මේක යම්කිසි සමතයකට පත්වලා තියෙන මොහොතක දැන් බලධාරීන් විසින් මේ අදාළ පුද්ගලයෝ හොයා අත්අඩංගුවට ගන්න ආකාරයක් තමයි ජනතාවට පේන්න තියෙන. ජනතාව මේකයි නගන චෝදනාව. දැන් මේක ආසන්න උදාහරණයකින් මේක පැහැදිලි කරගත්තොත් මම හිතනවා කතාව තවත් අපිට හොඳ කරගන්නට පුළුවන් වෙයි කියලා. පහුගිය දවසක ලංකා ගුරු සංගමේ ප්‍රධාන ලේකම්තුමා ජෝසප් ස්ටාලින් මහත්මයා අත්අඩංගුවට ගන්නවා. එතනදී ඒ වීඩියෝ නරඹද්දී ඒ අදාළ පුද්ගලයෝ සඳහන් කරන්නේ මේ අත්අඩංගුවට ගැනීමට හරි හේතුවක්වත් පැහැදිලි කරන්නේ නැතුව තමයි අත්අඩංගුවට ගන්න කියලා. මොකක්ද උනේ මෙතන? ඒ සිදුවීම ගත්තොත් අධිකරණ නියෝග කඩකිරීමක් තියෙන්නේ. අධිකරණය ඒ අදාළ පුද්ගලයාගේ නමින්ම අධිකරණ නියෝගය ඇවිල්ලා තිබුණා. ඒ අධිකරණ නියෝග ඔහුගේ අතටම ලබා දීලා තිබුණා.
ඒ සම්බන්ධව අධිකරණයෙන් ලබා දුන් නියෝගය කඩකිරීමක් සම්බන්ධව තමයි අත්අඩංගුවට ගන්න. උද්ඝෝෂණය කිරීම සම්බන්ධයෙන් නෙමෙයි. උද්ඝෝෂණ කිරීම සම්බන්ධව අත්අඩංගුවට ගන්න නැහැ පුද්ගලයෝ. අය වර්ධි අවබෝධයක් තියෙන. උද්ඝෝෂණය කරපු පුද්ගලයෝ අත්අඩංගුවට ගැනීමක් අපි කරන්නේ නැහැ. සාමකාමී අපි නිරන්තරයෙන් කියන කාරණයක්. සාමකාමී එහෙම ගත්තොත් එහම අපි කොච්චර අත්අඩංගුවට ගන්නද? අනේකයි තියෙන ප්‍රශ්නේ. නෑ එහෙම අපි කරලා නැහැ. එහෙම කරලා නැහැ. උද්ඝෝෂණය කරපු කවුරුත් අත්අඩංගුවට ගන්නෑ අපි. හැබැයි උද්ඝෝෂණයක් නීති විරෝධී රැස්වීමක් බවට පරිවර්තනය කරගෙන එතෙන්දී යම්කිසි අපරාධ සිද්ධ වුණා නම් ඊට අදාළව අත්අඩංගුවට ගැනීම සිද්ධ කරලා තියෙනවා. දැන් අපි එහෙම තමයි ගන්නෙ. ඒ හැරෙන්නට ගන්නෙ නැහැ. දැන් රජයේ දේපලකට රජයේ ගොඩනැගිල්ලකට ඇතුල්වීම වරදක්. ඒක නීතිය තියෙනවා. නීතිය දන්නේ නැහැ කියන්න බෑනේ කාටවත්. ඒතර එහි තියෙන භාණ්ඩයක් සොරකම් කිරීම වරදක්. එහි තියෙන භාණ්ඩයකට හානි කිරීම වරදක්. රජයේ හෝ පෞද්ගලික ඕනෑම දෙයකට. ඒක වරදක්. එතකොට හානි කිරීම සොරකම් කිරීම යම්කිසි ආකාරයක නිවසට ගිහිල්ලා තියෙනවා පරිහරණය කරනවා නම් ඒක වරදක්. ඒතර එවැනි තත්ත්වයන් සමාජය තුළ නැවත නිර්මාණය වෙන්න දෙන්න බෑනේ. ඔබ කැමතිද කවුරු හරි කණ්ඩායමක් ඇවිල්ලා ඔබගේ නිවසට පැනලා ඔබගේ නිවසේ දේවල් අරගෙන යනවට? තාප්පේ කඩලා දාලා ඇතුළට ගිහිල්ලා අරගෙන යනවා. ඉතින් අපි කියනවා මේ විරෝධතාකරුවන් කියන්න පුළුවන්. එහෙම කියන්න බෑනේ. එතකොට ඒ විරෝධතා ඔබගේ නිවසට ඇතුළ වෙනවත් එක්ක මේ විරෝධයේ තියෙන නෛතික භාවය අහෝසි වෙනවා. ඊට පස්සේ ඒක නීති විරෝධී තත්ත්වයකට පත් වෙනවා. ඒ සම්බන්ධව යම්කිසි පාලනයක්. මොකද අපිට මේවා පූර්වාදර්ශ වෙන්න දෙන්නට බෑ. ඒ නිසා නීතියේ කිසිම විරෝධතාකරුවෙක් අත්අඩංගුවට ගන්න ඒ වැරදි මතයේ සමාජගත නොවිය යුතුයි. සාමකාමී විරෝධතාකරුවන්ට කිසිම බාධාවක් නැහැ. හැබැයි විරෝධතාකරුවන් දන්නවා ඔවුන් නීති විරෝධී වෙන්නේ කොයි අවස්ථාවේද? ඉතින් ඒ අවස්ථාවේ දැන් ඔවුන් එහෙම නීති විරෝධී නැතිනම් දැන් ඔබ දකිනවා දැන් ඒ ගරු අධිකරණයට ඉදිරිපත් කරපු විරෝධතාකරුවන් සමහරවිට බන්ධනාගාරගත කරනවා. සමහර විට අපමණ මුදා හරිනවා. සමහර වෙලාවට මේ සම්බන්ධව ඉදිරි විමර්ශනක් තියෙනවා. ඒ වගේම නඩු කටයුතුත් පවතිනවා. ඉතින් මේ තත්ත්වයන් තුළ අප හැමතිස්සෙම උත්සාහ කරන්නේ යම්කිසි වරදක් කරපු පුද්ගලයෝ, කොලාබහානියක් කරපු පුද්ගලයෙක්, නැත්නම් සොරකමක් කරපු පුද්ගලයෙක්, එහෙම නැත්නම් අයිතු ඇතුළීමක් කරලා තියෙන පුද්ගලයෙක් තමයි අපි අත්අඩංගුවට ගන්න. නැත්නම් අපිට අධිකරණයකට ඉදිරිපත් කළා කියන්න කරුණු නැහැනේ අපිට. මේ පුද්ගලයා මේ සාමකාමී මේ ස්ථානයේ ඉඳගෙන සාමකාමී විරෝධතාවයක මේ සාමකාමී විරෝධතාවය කියන එක දැන් පාරක් අයිනේ ඔබට යම්කිසි ආකාරයක මානිත් මහ ජනතාවට අයිතිවාසිකම් වලට හානි නොවන ආකාරයකට ඔහුට යම්කිසි විරෝධතාවයක් දැක්වීමේ හැකියාව තියෙනවා. නමුත් ඒ විරෝධතාවයේදී ඔහු මාර්ගයට එනවා නම් මාර්ගයේ ගමන් කරන වාහනවලට බාධා වෙන ආකාරයට කටයුතු කරනවා නම් එය නීති විරෝධී තත්ත්වයටපත් වෙනවා ඉබේම. මොකද පාර යන මාර්ගවල ගමන් කරන වාහනවලට හානි කරන්නට බෑ. ඒ කියන්නේ ඒවට බාධා කරන්නට බෑ. මොකද විරෝධතාවයක් දක්වන පුද්ගලයා ඒ විරෝධතාවය දක්වන්නේ ඔහු දක්වන අදහස් අනුවයි. ඔහු රැඳී සිටින මතය අනුවයි. ඉතින් එහින් අදහස් වෙන්නේ නැහැ මූලික නීතිය පැහැදිලිව කියනවා තමා කැමති මතයක් දැරීමේ අදහස් තියෙනවා. හැකියාව තියෙනවා, අයිතිය තියෙනවා. ඒ වගේම තමයි අනිත් පුද්ගලයාටත් අයිතියක් තියෙනවා වෙනස් මතයක් දරන්නට. හැබැයි මතේ නීති ගරුක වෙන්නට ඕන. ඒ නිසා නමුත් එක මතයක් දරන පුද්ගලයෙකුගේ මතය තුළින් තව පුද්ගලයෙකුගේ මතයට හානියක් වෙන්න බෑ. ඒ හානි වීම වෙන්නේ නීතිය සඳහන් වැරදි ක්‍රමයකට නම් අන්න එතෙන්ට පොලිසියට මැදිහත් වෙන්න. අපි සලකා බලන්නේ අන්න ඒ කාරණය. කියන්නේ ඒ නීතිය කඩකිරීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ හැරෙන්නට නීතියේ දැන් මේ කියන ගොඩනැගිලි වලට ඇතුල් වූ පුද්ගලයෝ වුණත් අපි දන්නවද මේ නරඹන්න විදිහට මේ ස්ථානට ගිය කොටසක් හිටියා. මුලින්ම මේට කොටසක් ඇතුල් වුණාට පස්සේ බොහෝ පිරිස් සාමාන්‍යයෙන් මේ ඇතුළට ගියා නිකන් මේ ගොඩනැගිලි බලන්න රජයේ දේවල්. ඉතින් බලන්න ගියපු පිරිස සම්බන්ධව අපේ නීතිමය ක්‍රියා කිරීමේ අපේ අවබෝධයක් නැහැ අපිට ආව කියන අදහසක් නැහැ. ඒතකොට දැන් මේ තත්ත්වය උඩ අපි දැක්කා යම්කිසි පිරිසක් සාමාන්‍ය කියන්නේ එක පුද්ගලයෙක් දෙන්නෙක් නෙමෙයි විශාල පිරිසක් එක්වරම මේ ගේට්ටු කඩාගෙන අදාළ දොරවල් අරගෙන මේක තුළට ඇතුළු වුණා. අපි දැන් මේක කියමු ට්‍රෙස්පස් එකක් නීති විරෝධී ඇතුල්වීමක් කියලා අපි සඳහන් කරොත් ඒ ඇතුල් වෙච්ච අදාළ පුද්ගලයන්වත් ඔබතුමල්ලා යම්කිසි පුද්ගලයා කියන්නේ ඉහළ බලධාරීන්ගේ මතේ ඕඩර් එකක් මත හොයා ඒ ඇතුල් වෙච්ච පුද්ගලයන්වත් ඇතුළට ගන්නවද අරෙස්ට් කරනවද? ඇතුල් වෙච්ච පුද්ගලයන් කියන එක ඇත්තටම අපි මේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රායෝගික තත්ත්වය බලන්න අවශ්‍යයිනේ. දැන් උදාහරණයක් විදිහට ඔබ දකිනවා ඇති ජනාධිපති මන්දිරයට ඇතුල් වීමට පෙර යම්කිසි පුද්ගලයෙක් අර එහි ඉබි අතුරු කඩනවා මිටියකින් ගහලා. එතකොට ඔහු මේකේ මූලිකත්වය අරන් කටයුතු කරන්නේ. ඔහු පැහැදිලිව වරදක් කරනවානේ. නමුත් ඔහු ඒක කැඩුවට පස්සේ ඒක පිටුපසින් පිරිසක් යයි.
පිටිපස්සෙන් එදා හිටපු පිරිස අතර පිටිපස්සෙන් ඒ තව පිරිසක් යනවා. නමුත් ඒ පිටිපස්සෙන් හිටපු පිරිස නෙවෙයි මෙහිදී වැදගත් වෙන්නේ. මේ කඩපු පුද්ගලයා. ඔහු තමයි වැදගත් වෙන්නේ. ඉතින් අපි බලන්නේ අන්නේ පුද්ගලයා. මොකද ඒ පුද්ගලයා තමයි අපි ඉලක්ක කරගන්නේ. ඒක ඔහු වරදක් කරනවා. කියන්නේ ඔහු ඉතින් ආයුධයක් ගෙනහල්ලා මේ ඉබියතුරු කඩනවා. වසලා තියෙන එක. ඒතර ඒ තුලින් තමයි ඔහු එතෙන්ට ඇතුල් වෙන්නේ. ඉතින් අන්න එවැනි පුද්ගලයන් තමයි අපි කටයුතු කරන්නේ. එහෙම නැතුව සාමාන්‍යයෙන් මේ ගොඩනැගිල්ලට සාමාන්‍ය පරිදි ඇතුල් වෙච්ච පුද්ගලයෝ හඹා යමක් කරන්නේට නෑ. එතකොට දැන් ඉදිරියටත් එහෙම ජනාධිපති මන්දිරයට හෝ වේවා ජනාධිපති ලේකම් කාර්යාලයට හෝ වේවා යම්කිසි පුද්ගලයෙක් ප්‍රධාන දොරටු ඉබියතුරු කඩාගෙන ඇතුල් වෙන මේ තොරතුරු ඔබතුමාලට ලැබුණොත් ඒ පුද්ගලයාවත් අත්අඩංගුවට ගන්නවා. පැහැදිලිවම ගන්න වෙනවා. ඒට හේතුව මෙහෙමයි. සමාජය තුළ මේ මං කලින් සඳහන් කරා වගේ මේවා පූර්වාදර්ශ වෙන්න බෑ. නීතිගරුක වෙන්න ඕන පුරවැසියන්. නීතිගරුක වෙන්න ඕන. ඒ තුළ තමයි ඔබටත් මේ ආයතන තුළ ඉන්න කාර්ය මණ්ඩලයටත් ඔබට මේ රූපවාහිනී වැඩසටහන පවත්වාගෙන යන්න ඔබට නීතිගරුක තැනක් තියෙනවා. නීතිගරුක වෙන්න. මෙතනට කවුරු හරි කඩාගෙන වැදිලා ඔබට කිව්වොත් එහම මට මේ වැඩසටහන දැන් ඕන කියලා. එළියේ ඉන්නවා 1500 2000ක් විතර පිරිසක්. මේ රූපවාහිනී මේ ආයතනයට ඇවිල්ලා කියනවා මට මෙන්න මේ වැඩසටහන දැන් යන්න ඕන. මට ඕන විදිහට මේ ප්‍රකාශය මේ දෙය කරන්නට ඕන. ඒ වුණාම කොහොමද අපි නීතිය පවත්වා ගන්න රටක? ඒක ඔබ කැමති දෙයට. ඔබ කැමති නැහැ. ඔබ කැමති නැහැ වගේ තමයි පුද්ගලයා කැමතිත් නැහැ. ඒක වැරදි. එහෙම වෙන්න දෙන්න බෑ. ඒ තත්ත්වය වැරදි. ඒ අවස්ථාවේදී නීතිය ක්‍රියාත්මක කිරීම කොයිතරම් ප්‍රායෝගික වුණත් ඒ සුසු අවස්ථාවේදී නීතිය ක්‍රියාත්මක කිරීම නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් බැඳිලා ඉන්න ඔය සඳහා. අනේ ඒකත් එක්කම තියෙන ඊළඟ ප්‍රශ්නේ තමයි මහත්මයා දැන් යම්කිසි පුද්ගලයෝ අපි දැක්කා පහුගිය කාලේ සිද්ධ වෙච්ච අරගල වලින් අනිසී වාසි ලබා ගන්නට උත්සාහ කරන ආකාරයක් අපි දැක්කා. මේකට දේශපාලනය ආරෝපණය කරන්නට උත්සාහ කරන ආකාරයකුත් අපි දැක්කා. ඇත්තම කාරණය. නමුත් අරගලය පටන් ගත්ත දවසේ ඉඳන් මේක අපේ රටේ ජනතාවට තිබ්බ ආර්ථික ප්‍රශ්න, දේශපාලන ව්‍යුහයේ තියෙන ප්‍රශ්න මේ දේවල් නිසා අවංකවම පාරට ඇවිල්ලා අරගල කරපු පිරිසකුත් හිටියා. දැන් මොනවා වුණත් මොන දේ වුණත් කොයි විදිහට අපි දේශපාලන රාමුව ගැන කතා කරන්නේ නැහැ. දේශපාලන රාමුව යම්කිසි විදිහකට වෙනස් වෙලා තියෙනවා. ආර්ථිකයත් යම්කිසි විදිහකට හැඩ ගැහෙමින් පවතිනවා. මෙහෙම නැවතත් සියලු දේවල් ප්‍රතිසංවිධානය වෙන කාලවකවානුවක් තුල ඔබතුමන්ලා ආයේ අර ප්‍රශ්න හාරවුස් අර පුද්ගලයෝ ඇතුළට ගද්දී ජනතාව සහ ඔබතුමන්ලා අතර තියෙන මේ විශ්වාසය නෙමේද කඩ වෙන්නේ? නෑ පැහැදිලිවම අපි රාජකාරිය කරනවා නම් අපිට නීතියෙන් පැවරලා තියෙන කටයුතු කියන්නේ වස්තාදායකයෝ විසින් සම්මත කරගන්නා නීතියකින් පොලිස් නිලධාරියාට පැවරලා තියෙන රාජකාරී ඉටු කිරීම ගැන මහජනතාව යම්කිසි ආකාරයකට අමනාප වෙනවා නම් එතෙන්දි ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය. ඒතර අපිට ප්‍රශ්නයක් වෙනවා අපි මොකද්ද කරන්න ඕන කියලා. ඒ නිසා දැන් අපි වෙඩි තැබීම් සම්බන්ධව විමර්ශනය කරනවා වගේම අනිත් අපරාධ කරන විමර්ශනය කරන අපි බැඳිලා ඉන්නවා. දැන් යම්කිසි පුද්ගලයෙක් ඇහුවොත් දැන් මෙන්න මේ ඔය වගේම ඒට ගියපු පුද්ගලයෝ වගේම නොගියපු පුද්ගලයෙකුත් ඉන්නවා. රටේ ජනගහනය ඔබ දන්නවා මිලියන කෝටි 2යි මිලියන 2ක වගේ ජනගහනයක් රටේ ඉන්නවා. එතකොට දැන් මේ පිරිස සියලු දෙනා මේට ආවේ නැහැ. අපි දන්නේ නැහැ අනිත් අයගේ මතය මොකක්ද කියලා. ඒතර ඒ පුද්ගලයන්ට අයිතිවාසිකම් තියෙනවා. යම්කිසි පුද්ගලයෙක් ඇහුවොත් ජනාධිපති මන්දිරයට මේ වගේ පිරිසක් ගියා. මේ තියෙන කෝටි ගණන් යම් වටිනාකම් තියෙන භාණ්ඩ නැති වෙලා තියෙනවා. අපේ දේපල අලාභානි කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් පොලිසිය ගත්ත ක්‍රියාමාර්ගය මොකක්ද අපිට කියන්න? එහෙම විමසුවොත් අපි දෙන්න උත්තරේ මොකක්ද? ඒත් පොලිසිය නිලධාරීන් බැඳිලා ඉන්න ඔය සම්බන්ධ කටයුතු. ඒතර ඒ පුද්ගලට අහන්න පුළුවන් මෙයා වැරද්දක් නෙමෙයිද කරලා තියෙන්නේ. මෙයා අලාභය කරලා තියෙන වැරද්දක් නෙමෙයිද? උතුමාලා ඇයි ඒ සම්බන්ධ හොයලා බැලුවේ නැත්තේ? අපේ අයිතිවාසිකම් කඩ වෙලා තියෙන සම්බන්ධ කියලා ඒ පුද්ගලයා කිව්වොත් ඒ සම්බන්ධව ඒගොල්ලන්ට පුළුවන් ඒ කියන්නේ පුද්ගලයන්ට අයිතිවාසිකමක් තියෙනවා කියන්නේ විමසන්න මහ ජනතාවට සර්. අපි ඒවට උත්තර දෙන්න. ඒ නිසා අපි අතරම මහ ජනතාව මේන් වැරදිව තේරුම් ගන්නටකයි. මේ ගොඩ නැගිල්ලට ඇතුළු වෙච්ච සියලු දෙනාමත් අඩංගුවට අරගෙන උන්ට විරුද්ධව නඩු පවරනවා මේ වගේ භීෂණ ක්‍රියාත්මක වෙනවා. එහෙම තත්ත්වයක් නිර්මාණය වෙනවා නෑ. මේක මම හිතන්නේ වැරදි අර්ථකථනයක්. නමුත් ඒ සඳහා කටයුතු කළ පුද්ගලයන් සම්බන්ධව පොලිසිය යම්කිසි ක්‍රියාමාර්ගයක් ගන්න වෙනවා නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්. මොකද අපිට ඒක බැඳලා ඉන්නවා. ඒක නොකර හරින්නට බෑ. සමාජ ජනතාවගෙන් අපි ඉල්ලා සිටින්නේ මෙවැනි වැරදි තවදුරටත් කරන්නට එපා. මොකද සමාජයේ අස්ථාවර වෙන අය තුළ ඒ ප්‍රතිඵලය පෙරලා ඔබට සහ ඔබගේ දරුවන්ට සහ ඔබගේ අනාගත පරපුරට ලැබෙනවා. හොඳයි අපිට ලැබිලා තියෙන කාලය ඔබතුමාත් එක්ක තව කතා කරන්න තිබුණා. බොහොම හොඳයි කතා කරන්නට කාරණා ගොඩක් තිබුණා. නමුත් කාලය නිමාවටපත් වෙනවා. මම අවසාන වශයෙන් ඔබතුමාගෙන් ඇහුවොත් මම අර කලින් සඳහන් කරා වගේම අපේ රට දැන් යම් කිසි ප්‍රතිසංවිධානාත්මක මට්ටමකට ඇවිත් තියෙන කාල සීමාවක්. මේ මොහොතේදී අපි මොන දේ කරත් අපේ රටට ආර්ථික ප්‍රශ්නයක් තිබෙනවා. අපේ රටට විශාල ගැටලුවක් තිබෙනවා. අපි ආර්ථිකමය වශයෙන් ගොඩක් වැටිලා ඉන්නේ. අපේ රට නැවතත් ගොඩ ගන්න ලෝකයේ අපිව පහු කරන් දියවපු අනිත් රටවල් එක්ක අපි ආය හරියට දුවන්න මේ තත්වයට එන්න බලධාරීන්ට
නිලධාරීන්ට වගේම රටේ ජනතාවටත් වගකීමක් තියෙනවා නේද? දැන් කොහොමද පහුගිය කාලේ වෙච්ච සිදුවීම් ඔක්කොම අමතක කරලා අපේ රටේ ජනතාව දැන්වත් එකට අත්වල බැඳගෙන මේ ඉස්සරහට යන්න ඕනි ගමනක් නේද මේ ඉස්සරහ තියෙන්නේ? පැහැදිලිව නේද? මොකද මම ජේෂ්ඨ නිලධාරියෙක් විදිහට එක්තරා විදිහක රජයේ හෝ පොලිසියේ මට විශේෂයෙන්ම කියන්න අවශ්‍ය ඔබ දන්නවා ඔබ කියන ආකාරයේ රටේ යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා. මේ අපිට නැහැ කියන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි. ඒ සෑමටම දැනුණු ප්‍රශ්නයක් තියෙනවා. නමුත් මේ තත්ත්වය තවදුරටත් ඉදිරියට ගෙන ගියහොත් තවදුරටත් මේ සමාජයේ අස්ථාවර තත්ත්වයට පත් වෙන්නට පුළුවන්. ඒ නිසා අපි ආරම්භ කළා තියෙනවා පොලිසිය පැත්තෙන් අපි නීතිය ක්‍රියාත්මක කිරීම අපි කවදත් කරා යම්කිසි අවස්ථාවක යම්කිසි නම්ශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරත් අපි මේ වන විට එය ක්‍රියාත්මක කිරීම ආරම්භ කරලා තියෙනවා සෑම ක්ෂේත්‍රයකම මේ අපරාධකරුවන් වෙඩි තබන අපරාධකරුවන් සියල්ල අත්අඩංගුවට අරගෙන ඒ සඳහා අවශ්‍ය සැලසුම් සංවිධානය කරමින් ඒ කටයුතු වල නිරත වෙනවා. ඒතරම් ඔබ දන්නවා මේ රටේ ප්‍රධානම ආදායම් මාර්ගයක් තමයි සංචාරක කර්මාන්තය. ඉතින් සංචාරක කර්මාන්තය වර්ධනය කර ගැනීම තුළ තමයි මේ රට නැවත ඉක්මනින් යථා තත්ත්වයට පත් කර ගැනීමේ හැකියාවක් තියෙන කියන මතය සමාජය තුළ තියෙනවා. පොලිසි නිලධාරීන් විසින් විදිහට අපිට ඒක බොහෝ මහජනතාවගෙන් ඒ වගේ දේවල් තොරතුරු අපිට ලැබිලා තියෙනවා. අපිට කියනවා මහජනතාව කතා කරලා. ඔය මම ඉස්සෙල්ලා කියන්න බැරුව ගියා. දැන් මහජනතාව අර විදිහට දුරකථන ඇමතුම් දීලා අහනවා. ඇයි ඔබතුමන්ලා මේ නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ කියන ප්‍රශ්නය අහනවා. අපි ඒකටත් උත්තර දෙන්න අවශ්‍යයි. ඒ නිසා මහජනතාවගෙන් අපි ඉල්ලා සිටින්නේ ඔබගේ සාමකාමී විරෝධතාවයන් ඕනෑම ස්ථානයක ඕනෑම වෙලාවක පවත්වන්න අපි ඒ සඳහා අපි න්‍යායිතිකව බැඳලා තියෙන සීමාව තුලයි සඳහා අපි අවශ්‍ය කරන සහයෝගය දෙනවා. නමුත් කිසිම ආකාරයක ප්‍රචණ්ඩත්වයට, කලහකාරීත්වයට, ඒ වගේම නීති විරෝධී ලෙස මේවැනි කටයුතු වලට නිරත වෙන්නට සූදානම් වෙන්න එපා. ඒ අවස්ථාවල පොලිසියට නීතිය ක්‍රියාත්මක කරන්නට සිද්ධ වෙනවා. ඒට හේතුව තමයි මේ සියලු දෙනාගේම මේ සමාජයේ සුරක්ෂිතභාවය ඔබ කිව්වා වගේ මේ සමාජයේ ඉක්මනින් යථා පැවැත් තත්ත්වයකට පත් කර ගැනීම සඳහා නැවත දූදරුවන්ට නිදහසේ පාසල් යාම සඳහා නැවත මේ දෛනික රාජකාරිවලට යෙදීම සඳහා මේ යම් තත්ත්වයක් අපිට නැති වෙලා ගියා නම් ඒ තත්ත්වය පුළුවන් තරම් ඉක්මනින් නැවත සකස් කර ගැනීම සඳහා අවශ්‍ය කරන පරිසර නිර්මාණය කරන පොලිසිය වශයෙන් අපේ පැවරලා තියෙන වගකීම ඉතාමත්ම වගකීමෙන් යුතුව ඉෂ්ට කරනවා කියන එක කියන්න අවශ්‍යයි. මහජනතාවගේ අපි ඉල්ලා සිටින්නේ ඒ සඳහා අවශ්‍ය සහාය පොලිසියට ලබා දෙන්න කියන එක. බොහොම ස්තුතියි ඔබතුමන්ට. අද සිකුරාදා ටොක් 24 වැඩසටහනෙන් අපි කතා කරේ පහුගිය කාලේ අපේ රටේ නීති විරෝධී ක්‍රියාකාරකම් රසක් වාර්තා වුණා. ඒකට ශ්‍රී ලංකා පොලිසිය පැත්තෙන් අරගෙන තියෙන ක්‍රියාමාර්ග කොයි වගේද, ඉදිරියට අපේ රට සුරක්ෂිත කරන්නට අපි මොනවද කරන්නට ඕනි කියන කාරණේ පිළිබඳවයි අපි කතා කරේ. කොහොම නමුත් අපි වැඩසටහන පුරාවටම කිව්වා වගේ අපේ රටේ අපරාධ කරලා ඔහුට නිදැල්ලේ සිටින්නට අවස්ථාවක් උදා වෙන්නේ නැහැ. එහෙනම් ජනතාව කරන්නට තියෙන අපරාධ වලින් ඈත් වෙලා දැන් රට තියෙන තත්ත්වයේ තේරුම් අරගෙන රට ගොඩනගන්නට දායක වීම. අපි දැක්ක පහුගිය කාලේ පුරාවටම අපේ රටේ ජනතාව සහ ආරක්ෂකාංශ අතර යම්කිසි විරසකයක් තියෙනවා. නමුත් දැන් ඒ සියල්ල නිමාවටපත් වෙලා තිබෙනවා. ඔබතුමන් ඔබට කියන්න ඕනේ විශේෂයෙන් අපි දැක්කා පහුගිය කාල සීමාවේදී ජනතාවට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන කාල සීමාවේදී ආරක්ෂකාංශත් ඇවිල්ලා රටේ සාමාන්‍ය ජනතාවට උදව් කරනවා. රටේ සාමාන්‍ය ජනතාවත් ආරක්ෂකාංශ වලට උදව් කරනවා. මේ වගේ හරි අපූර්ව සුසංයෝගයක්, හරි අපූර්ව සම්බන්ධියාවක් තියෙන මිනිසුන් ජීවත් වෙන රටක් ශ්‍රී ලංකාව. ඉතින් අපරාධ වලින් ඈත් වෙලා සාමයෙන් යුක්ති සහගතව ඉස්සරහට යමුයි කියන ප්‍රාර්ථනාව ඔබට ලබා දෙනවා. එකම පාරක දෙපිළ බෙදිලා සටන් කරුවත් හන්දියේ රටක් විදියට අවසානයේ අපි හැමෝම එක පන්තියේ. අලුත් සතියකින් අපි නැවත හම්බෙමු.